ආශිර්වාදමත් දවසක් ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නා වූ හැම කෙනෙක්ම පිළිගන්නවා. ඒ වගේම යම්කිසි කෙනෙක් පළමු වතාවට අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා නම් අපි ඔබවත් ඉතාමත් ආදරයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. ඒ වගේම අපගේ සබත් දේමේ ආරම්භයේ ප්‍රථමයෙන් දැන්වීමක් තිබෙනවා ඔබ හමුවේ තබන්න. ඔබට මේ මොහොතේ හැකියාව පවතිනවා අපගේ YouTube නාලිකාව සහ WhatsApp group සමග සම්බන්ධ වෙන්න. අපගේ දේවමයන් දාපු ගමන් ඔබට එතකොට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපගේ YouTube වීඩියෝ වල තියෙනා වූ ඒ links මගින්. එතකොට අපිට ඔබට හැකියාව පවතිනවා Google Meet හරහා අපත් එක්ක සම්බන්ධ වෙන්න, අපගේ යාඥා මෙහෙයන් සමග සම්බන්ධ වෙන්න. මේ සියලු කාරණා කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට අපගේ YouTube මගින් අපගේ වීඩියෝ ඒ මොහොතේදීම නැරඹීමේ හැකියාව පවතිනවා අපගේ YouTube නාලිකාව subscribe කිරීම තුලින්. ඉතින් අපි එහෙමනම් අපි මේ මොහොතේ අපගේ සබත් දේවමය දෙවියන් වහන්සේගේ හස්තයට බාර කරමින් යාඥා කරමු. ජීවමාන දේව පියාණනි, ඔබ වහන්සේගේ හස්තයට මේ මොහොතේ අපගේ සබත් දේවමය බාර කරන ස්වාමීනි, ඔබ වහන්සේගේ දිව්‍යමය මඟ පෙන්වීම සම්පූර්ණයෙන්ම අප මැද්දේ තබන්නේ කියලා ඉල්ලනවා ස්වාමීනි. ඔබ වහන්සේට විශේෂයෙන්ම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා අද දවස ගැන, මේ කාලය ගැන. ස්වාමීනි, ඔබ වහන්සේගේ දිව්‍යමය ප්‍රකාශ වීම මේ දේවමය මුළුල්ලේම සම්පූර්ණයෙන්ම නිදහස් වෙන සලස්වන්න කියලා ඉල්ලනවා ස්වාමීනි. අපේ යම් කිසි තැනක අඩුපාඩුවක් තියෙද ඒ සියලු අඩුපාඩු මගහරවාගෙන ඔබ වහන්සේගේ කැමැත්ත තුල ඔබ වහන්සේට ප්‍රසන්න වූ පූජාවක් වන පිණිස මේ දේවමය පවත්වන්නට ඔබ වහන්සේගේ දිව්‍යමය කරුණාව මඟ පෙන්වීම නිදහස් කරන්න කියලා ඉල්ලනවා ස්වාමී. ඒ වගේම ස්වාමීනි, යම් බාධාවක් තියෙද ඒ සියලු බාධා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ දිව්‍යමය ආධිපත්‍ය කරන කොටගෙන පොළවේ සියලු කාරණාවලට ඉහළින් පවත්නා වූ ඒ ජේසුස් සර නාමයේ ආධිපත්‍ය කරන කොටගෙන මේ මොහොතේ සම්පූර්ණයෙන්ම ඉවත් කර දමනවා. ස්වාමීනි, යම් කිසි කෙනෙක් මේ මොහොතේ දුර්වල වී සිටිනවද, අපිට සම්බන්ධ වෙලා ඉන්නා වූ කෙනෙක්, මේ දේව මෙහෙට අහුම්කම් දෙන්නා වූ කෙනෙක් යම් ආකාරයකින් දුර්වල වී සිටිනවද ස්වාමීනි, ඒ සියලු දුර්වලකම් මගහරවාගෙන ඔබ වහන්සේගේ කැමැත්ත, ඔබ වහන්සේගේ සැලැස්ම තුරට ලං වෙන්න. ඔබ වහන්සේ මේ පූජාව කරන කොටගෙන ඔබ වහන්සේ ශක්තිය නිදහස් කරන්න කියලා ඉල්ලනවා ස්වාමීනි. ඒ වගේම ඔබ වහන්සේගේ ආලේ පෙළත් දේව පුත්‍රයා මේ මොහොතේ බාර කරන ඔබ වහන්සේගේ දිව්‍යමය මඟ පෙන්වීම ස්වාමීනි ඔහු මත නිදහස් කරන්න කියලා ඉල්ලනවා. ඔබ වහන්සේගේ වචන පමණක්ම ඔහු තුලින් අප කෙරෙහි කතා කරන්න සලස්වන්න කියලා ඉල්ලනවා ස්වාමීනි. මුළුමනින්ම අපි දේවමය ඔබ වහන්සේගේ හස්තයට බාර කරන මේ මොහොතේ අපත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ දිව්‍යමය හස්තයට සම්පූර්ණයෙන්ම බාර කරනවා, කැප කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. හරි. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමින් මේ වෙලාවේ নমස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ ශුද්ධ පාද පාමුලට ලං වෙමු. සබත් දින දේව මෙහෙය සමග ලෝකේ විවිධ රටවල් වල ඉඳගෙන Google Meet හරහා ඒ වගේම YouTube හරහා අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන සියලු දෙනා අපි දෙවියන් වහන්සේගේ අතට කැප කරනවා. මේ নমස්කාර මැද්දේ ඔබ හැම කෙනෙක්ම ඔබගේ සිත් ආත්ම දෙවියන් වහන්සේ වෙතට යොමු කරගන්න. පිටතට අවධානය නොදී මේ වෙලාවේ මුළු සිතින් දෙවියන් වහන්සේව සොයන පිණිස උන්වහන්සේ වෙතටම ඔබගේ අවධානය ලබා දෙන්න. ලෝකයේ අනෙකුත් ඇදහිලි විශ්වාස ලෝකයේ අනෙකුත් ක්‍රම සියල්ල අතහැර දැන් මහෝත්තම දෙවියන් වහන්සේගේ අති ශුද්ධ පාද පාමුලට ලංවන පිණිස සිත් යොමු කරගන්න. ඔබට ප්‍රශංසා වේවා අපගේ දෙවියන් වහන්සේ. ඔබේ අතට මේ සියලු දෙනා කැප කරනවා. ඔබගේ වචනේ ප්‍රකාරයට දින 6ක් ඔවුන්ගේ වැඩවල නිරත වී 7 වන දිනය ඔබ වෙන්කල ලෙස ශුද්ධ වූ සබත් දිනයට පැමිණ තිබෙනවා. දැන් ඔබ වහන්සේ ඔවුන්ට ඔබගේ ලියවිල්ලේ ප්‍රකාරයට අතගැස්සුව මැනව ඔබගේ වචනයෙන් ඔවුන්ට කතා කර මඟ පෙන්වුව මැනව ස්වාමින් වහන්සේ. අපි දැස් පියාගෙන දෙවියන් වහන්සේට ස්තුති කිරීමට පටන් ගමු. යාඥාවෙන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙමු. පිටතට අවධානය නොදී දෙවියන් වහන්සේ සමග අඛණ්ඩ සම්බන්ධතාවයකට ඇතුල් වෙමු. ඔබට ප්‍රශංසා වේවා.
ප්‍රශංසා වේවා අපගේ දෙවි ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. සියලු ගෞරවය සියලු මහිමය ඔබට දෙනවා දෙවියන් වහන්සේ. මේ නමස්කාර ගීතිකාවන් මැද්දේ ප්‍රශංසා ස්තුති මැද්දේ අපි ඔබට මුළු ගෞරවය ලබා දෙනවා දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට ප්‍රශංසාව. සෑම කෙනෙක්ම මේ ගීතිකාවන් මැද්දේ තම හදවත් දෙවියන් වහන්සේ වෙතට යොමු කරගන්න. අලුතෙන් සම්බන්ධ වෙන සියලු දෙනාමත් දෙවියන් වහන්සේ වෙතටම ඔබගේ සිත් යොමු කරගෙන උන්වහන්සේ දෙස බලා සිටින්න. දෙවියන් වහන්සේ අද ඔබට කතා කරනවා. උන්වහන්සේ ඔබගේ ඕනම ප්‍රශ්නයකට විසඳුම් දිය හැකි සර්ව බලධාරීත්වයෙන් යුක්ත බැවින් දැන් නුඹලා කලබල නොවි උන්වහන්සේගේ පාමුලට ලං වෙන්න. මොන බැරෑරුම් අමාරු දුෂ්කර ප්‍රශ්නයක් තිබුණත් කනස්සලු නොවි දෙවියන් වහන්සේට ලං වෙන්න. නුඹව මුදා හරින පිණිස දෙවියන් වහන්සේගේ ආලේපය උන්වහන්සේ අප වෙතට ලබා දී තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ විසින් නුඹ යා යුතු මාර්ගය පෙන්වා දෙන පිණිස උන්වහන්සේගේ මඟ පෙන්වීම නුඹට ලබා දෙනට උන්වහන්සේ සූදානම්ව සිටිනවා. එබැවින් නුඹලා කලබල වන්නේ මක් නිසාද? නුඹගේ ප්‍රශ්නය දෙවියන් වහන්සේ ඉදිරියේ තබා පන්න. බර දෙවියන් වහන්සේ මත තබා පන්න. ස්වාමින් වහන්සේ නුඹට උපකාර කරනසේක. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ. සියලු ගෞරවය සියලු මහිමය වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ස්වාමින්ගේ ස්වාමින් හට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. ස්වාමින්ගේ ස්වාමින් හට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. රජුන්ගේ රජු හට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. රජුන්ගේ රජු හට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. ආලෝකේ රජු හට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. යහපත් ස්වාමින් හට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. සියලු දෙනාම දෙවියන් වහන්සේ වෙතට සිත් යොමු කරගෙන උන්වහන්සේගේ සදා පවතින කරුණා ගුණය සිහි කොට ස්තුති කරන්න. ප්‍රශංසා කරන්න. මුළු නමස්කාරය දෙවියන් වහන්සේ වෙතටම රැගෙන එන්න. හදවත පතුලෙන් නැගෙන නමස්කාරය ස්තුති ප්‍රශංසාව මේ මොහොතේ දෙවියන් වහන්සේට ඔසවා බාර කරන්න. හලෙලූයා. ඔබට නමස්කාර කරනවා අපගේ දෙවියන් වහන්සේ. මේ ලෝකේ විවිධ ස්ථානවල විවිධ රටවල් වල ඉඳගෙන ඔබට මේ වෙලාවේ ස්තුති කරන සීලු දෙනාගේ යාඥා නමස්කාර ඔබ වහන්සේගේ සිංහාසනයේ වෙතට නැගී එනසේක්වා. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා 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 ස්වාමිනේ.
වෙනස් නොවේ සදා පවතී වෙනස් නොවේ සදා පවතී වෙනස් නොවේ සදා පවතී එතුම්ගේ කරුණාව සදා පවතී. හැමෝම ගායනා කරමු. හැම කෙනෙක්ම මුළු හදවතින් උන්වහන්සේට නමස්කාර කරන්න. උන්වහන්සේගේ කරුණා ගුණය සිහි කරන්න. උන්වහන්සේගේ කරුණාව නිසා නුඹ අද ගැලවී සිටිනවා. නුඹ පැමිණි සියලු දුෂ්කර මාර්ගවලදී නුඹ සමග සිටමින් නුඹව රැකබලාගත්තේ කවුද? නුඹට හිඟවන කල නුඹට උපකාර කළේ කවුද? නුඹ වැටී යන්නට ආසන්න මොහොතේ නුඹට වැටී යන්නට ඉඩ නොදී නැවත ගැලවීමට කැඳවුවේ කවුද? හලෙලූයා. උන්වහන්සේගේ කරුණා ගුණය පහවන්නේ නැත. උන්වහන්සේගේ කරුණාව සදාකාලයෙන් සදාකාලයට නුඹලා කෙරෙහිම වන්නේය. එබැවින් ස්තුති ප්‍රශංසා කරන්න. වෙනස් නොවේ සදා පවතී වෙනස් නොවේ සදා පවතී වෙනස් නොවේ සදා පවතී එතුම්ගේ කරුණාව සදා පවතී. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා අපගේ දෙවි ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනී. ඔබගේ කිසිදා නිමා නොවන කරුණාවෙන් අපව වට කරගෙන සිටින බැවින් අපි ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. මේ කෙනෙක් කෙනාගේ හදවත් පතුලෙන් නැගී එන නමස්කාරය ඔබට ඔසවා බාර කරනවා අපගේ දෙවි ස්වාමීන් වහන්සේ. හලෙලූයා. සියලු මහිමය ඔබට දෙනවා දෙවියන් වහන්සේ. හබලතල හමනකල හතෙලි හෙබෙලෙබෙලෙබෙලෙබෙලෙ. ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. අන්ධකාරයේ ගමන් කළ සෙනග මහත් ආලෝකයක් දකින්නේය. හබාලි හාතලි හෙබෙලෙමෙනි කෙලේ. විසිරුණු බැටළුවන් නැවත එකතු කරනු ලබන්නේය. ලෝකයට විශ්‍රවී සිටින මාගේ සෙනග නැවත මාගේ හඬාසා පැමිණෙන කාලයේ පැමිණෙන්නේ. හබාලි හාතලි හෙබෙලෙබෙලෙබෙලෙබෙලෙබෙලෙ කෙලි හාලා හාතල හබල හතලි හෙබෙලෙබෙලෙබෙලෙබෙලෙබෙලෙ කෙලේ ඉලි හාතලි හෙබෙලෙ කෙලි හතහෙලි හබල හතල හමන කලා හාතලි හෙබෙලෙබෙලෙබෙලෙබෙලෙ කෙලේ හාලේ හාතලි හෙබෙලෙබෙලෙබෙලෙ කෙලේ. පිළිසරණක් නැතුව විනාශයට ගමන් කරමින් සිටි සෙනගට දෙවියන් වහන්සේගේ ආලෝකය පැමිණෙන දවස පැමිණෙන්නේ. හබාලි කාහිලේ හාතලේ දැනටමත් පැමිණ ඇත. උන්වහන්සේ නුඹලාට උන්වහන්සේගේ ආලෝකය දෙන පිණිස නුඹලා වෙතට පැමිණ ඇත. එබැවින් උන්වහන්සේගේ විශ්මපත් ආලෝකයේ තුලට ලං වෙයල්ලා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර වේවා. ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා. ඔබගේ මඟ පෙන්වීම ඔබගේ වචනය තුලින් අපිට ආලෝකය ලබා දෙන්න. මේ අන්ධකාරයේ මැද්දේ ගමන් කරන පිරිසට ඔබගේ සැබෑ වූ විශ්මපත් ආලෝකය ලබා දෙන්න ස්වාමින් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ලෝකේ ආලෝකය ජේසුනි ඔබ ආලෝකය පැමිණි විට ඔබ මා තුල පහවී යයි අන්ධකාරය පැමිණි විට ඔබ මා තුල පහවී යයි අන්ධකාරය ලෝකේ ආලෝකය ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ. ඔබගේ සෙනගට එළිය දෙන්න. අන්ධකාරයේ අතපත ගාමින් යන සෙනගට ආලෝකය දෙන්න දෙවියන් වහන්සේ. ප්‍රශ්නවල හිර වෙලා විසඳුමක් නැතුව යම් කෙනෙක් මේ වෙලාව ඇවිල්ලා තිබේ නම් ඔබ ඔවුන්ට විසඳුම ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. අනාගතය ගැන බලාපොරොත්තුවක් නැතුව විපතට පත්වී යමෙක් සිටී නම් ඔබගේ කරුණාව කරන කොටගෙන අද ඔවුන්ට නව බලාපොරොත්තුවක් දෙන්න ස්වාමින් වහන්සේ.
ඔවුන්ට කතා කරන්න. කලකිරීමෙන් පසුගිය දවස්වල ඇති වුණු සිත් වේදනා සිත් තැවුල් වලින් දුකටපත් වී යමෙක් පැමිණ සිටීද ඔබ නැවත වතාවක් ඔවුන්ව සැනසුව මැනව ස්වාමින් වහන්සේ. මේ දිනේ මේ සෙනගට මහෝත්තම දෙවියන් වහන්සේ බලා අත ගසනසේක්වා. හලෙලූයා. හබාලීහා. ඔබට නමස්කාර වේවා. නමස්කාර. අඳුරු සෙවණැලි පහවී යන්නේ අලුත් මැවිල්ලක් වන්නේ. අඳුරු සෙවණැලි පහවී යන්නේ අලුත් මැවිල්ලක් වන්නේ. ඔබ දෙස බලමින් ඔබ පසුපස හිමි ඔබ තුල මා සැඟවින්නේ. ඔබ තුල මා සැඟවින්නේ. ලෝකෙහි ආලෝකය ජේසුනි ඔබ ආලෝකය. පැමිණි විට ඔබ මා තුල පහවී යයි අන්ධකාර. පැමිණි විට ඔබ මා තුල පහවී යයි අන්ධකාරය. ලෝකෙහි ආලෝකය. ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා. සුද්ධාත්මයන් වහන්සේ වඩින්. සුද්ධාත්මයන් වහන්සේ වඩින්. අද ඔබගේ වචනය තේරුම් ගන්න පිණිස වඩින්. සුද්ධාත්මයන් වහන්සේ අප කෙරෙහි වඩින්. ඔබගේ අනුග්‍රහය දෙන්න. මේ දේව මෙහෙ පවත්වන්නට ඔබගේ අනුග්‍රහය දෙන්න ස්වාමින් වහන්සේ. මේ සෙනගට කතා කරන්නට ඔබ වහන්සේගේ අනුග්‍රහය දෙන්න ස්වාමින් වහන්සේ. එඬේරෙක් නැතුව මංමුලා වුණු බැටළුවන් මෙන් ලෝකයේ විවිධ රටවල් වල විවිධ ප්‍රශ්න මැද්දේ සිරවී සිටින මේ සෙනගට ඔබගේ ආලෝකයේ ගෙන එන පිණිස ඔබගේ අනුග්‍රහය දෙන්න. ඔබ වහන්සේ අතගසන්න මේ දේව මෙහෙට. ඔබ ස්වර්ගයේ සිට බැලුව මැනව. ඔබගේ කරුණාව දැක්වුව මැනව. මේ කෙනෙක් කෙනාට ඔබ වහන්සේගේ ආත්මය වැගිරුව මැනව. ඔබ දෙන පණිවිඩය වටහා ගන්නටත් ඒ තුල තම ජීවිතය වෙනස් කර ගන්නටත් සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයේ බලය මේ මොහොතේ උන් මත නිදහස් කරන්න ස්වාමීන් වහන්සේ. හැම කෙනෙක්ම සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න. සුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න මා වෙතට වඩින්න කියලා. වඩින්න ස්වාමින් වහන්සේ. හැම කෙනෙක්ම සුද්ධාත්මයන් වහන්සේට තම ජීවිතවල ඉඩ දෙන්න. පහුගිය දවසේ निराහාරයෙන් යාඥාවෙන් මෙහෙ කළ සියලු සේවක සේවිකාවන් අලුතෙන් සම්බන්ධ වෙන සියලු දෙනා උදෙසා මැදහත්කාරකමේ යාඥාවන් වල යෙදෙන්න. අන්‍ය භාෂාවන් වලින් අඛණ්ඩව කතා කරමින් දෙවියන් වහන්සේ ඉදිරියේ මැදහත්කාරකමට පැමිණෙන්න. අනෙක් සියලු හැම දෙනෙක්ම තමන්ගේ අතීත පාපයන් ජේසුස් වහන්සේගේ පවිත්‍ර ලේන් සෝදාගෙන මහෝත්තම දෙවියන් වහන්සේගේ පාමුලට පැමිණ සුද්ධාත්මයන් වහන්සේගේ ස්පර්ශය ලබන්න. අබහලිහාලේ හාතලේ අබහලිහාලේ හාතලේ සුද්ධාත්ම ආලේපය ලබන්න. අබහලි හාතලේ ඉබේලේ බාලේ කාලේ හාතල අබලහමනකලා සුද්ධාත්මයන් වහන්සේගේ ස්පර්ශය ලබා ගන්න දැන්. උන්වහන්සේ නුඹලාට කරුණාව දක්වා සුද්ධාත්ම ආලේපය ලබා දෙනවා. ඉලි හාතලේ අලා හාතලේ ඉබේලේ කේලේ හාතලා හමනකල හතල හබල හතලේ ඉබේලේ බෙලේ බෙලේ මෙනි. හලෙලූයා හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අපගේ දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ලෝකයේ ආලෝකය ජේසුනි ඔබ ආලෝකය. පැමිණි විට ඔබ මා තුල පහවී යයි අන්ධකාරය. පැමිණි විට ඔබ මා තුල පහවී යයි අන්ධකාරය. පැමිණි විට ඔබ මා තුල පහවී යයි අන්ධකාරය. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ කරුණාව ලබා දෙන්න.
මේ එකිනෙක කෙනාට ඔබගේ උපකාරය ලබා දෙන්න දෙවියන් වහන්සේ. අබාලි ආන්තිලේ ඉබෙලි වෙලි. ඔබට ප්‍රශංසා වේවා. ඔබට නමස්කාර වේවා ඔබගේ දෙවියන් වහන්සේ. අපි ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට මේ මොහොතේ බාර වෙනවා. ඔබ වහන්සේ අද මේ හැම කෙනෙක්ටම ඔබගේ වචනයෙන් කතා කරන්න කියලා ඉල්ලා සිටිනවා. දෙවියන් වහන්සේගේ වචනය බාර කරලා අපි යාඥා කරමු මේ සම්බන්ධ වෙන සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම උන්වහන්සේ ලබා දෙන්න කියලා ඉල්ලමින් උන්වහන්සේගේ පණිවිඩය බාර කොට අපි යාඥා කරමු. ආදරණීය සර්ව බලධාරී දෙවියන් වහන්සේ මෙවන සවස් දවසකට නැවත වරක් අප ආරාධනා කරන අප ස්තුතිවන්ත වෙනවා. ඔබගේ දේව දාසයා ඔබට අද බාර කරනවා. ඔහුට ඔබගේ ප්‍රඥාව දෙන්න, ඔබගේ වචන ඔහු තුලින් අපිට දෙන්න. ඔහුගේ ආත්මය ඔබගේ ආත්මයත් එක්ක සම්බන්ධ කර අද දවසේ අපිට ඔබ තාත්තෙක් වගේ දිය යුතු පණිවිඩය අපිට දෙන්න. ආදර දෙවියන්නි, අපි මහත් පෞකාරයෝ. අපි මේ වගේ ඔබගේ ආරාධනයකට පංගුකාරයන්ගෙන් සුදුසු නොවන අපි බොහෝසේ පවුම් කර තියෙනවා. අද දවසේ ඔබ අපට මඟ පෙන්වන්න යන දෙයට අපි තේරුම් ගන්න අපි සෑම දෙනෙක්ම සහභාගී සෑම දෙනෙක්ම ප්‍රඥාව දෙන්න. ඔබගේ උදව්ව නැතුව අපිට තේරුම් ගන්න අමාරු විය හැකියි. ආදර දෙවියන්නි, අප නැවතවර අපි මේක පංගුකාරී කරගෙන යන සරබර දෙවියන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුස් නාමයෙන් ස්තුතිවන්ත වෙනවා. ආමේන්. ආමේන් 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 හරි. අපි දෙවියන් වහන්සේගේ පණිවිඩය ඔබට ලබා දෙන්නට පෙර මේ නිවේදන කිහිපය අපි ලබා දෙනවා. ඉරිදා ඉඳලා බ්‍රහස්පතින්දා දක්වා හැම දවසකම උදේ 4ට පිබිදීමේ යාඥාව සමග ඔබට එකතු වෙන්න පුළුවන්. ඒ සඳහා අපේ WhatsApp කණ්ඩායම් වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම සිකුරාදා निराහාර දේවමෙහිය සජීවීව උදෑසන 7:00ට සහ ඒකේ YouTube විකාශය සවස් 3ට පැවැත්වෙනවා. ඒ වගේම සෙනසුරාදා සබත් දේවමෙහිය උදෑසන 7:00ට ආරම්භ වෙනවා. එය YouTube හරහා සවස් 3ට ඔබට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම බදාදා දවස අපි වෙන් කරලා තිබෙනවා අලුතින් සම්බන්ධ වෙන අය උදෙසා යාඥා කිරීමට උදේ 7ට සහ සවස් 5ට ඊට අදාළ කරන දේව මෙහෙයන් පැවැත්වෙනවා. ඒ දවසේදී අපි ඔබ සම්පූර්ණ නිදහස් කොට විවිධ ප්‍රශ්න අමාරුකම් වලින් පැමිණෙන අය උදෙසා මැදහත් වී යාඥා කරන්නටත් ඔබට අවශ්‍ය කරන සුවය නිදහස ඒ දවසේදී ලබා දෙන්නටත් අපි කටයුතු කරනවා. ඒ වගේම යම් කෙනෙක් පෞද්ගලිකව මට කතා කරනවා නම් සතියේ දවස්වල උදේවරුේ කතා කරන්න. හරි. අපි දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අවධානය යොමු කරමු. මේ ඉහත කියපු හැම දෙයක් සමගම සම්බන්ධ වීමට අදාළ වැඩිදුර විස්තර ලබා ගන්න අවශ්‍ය නම් අපි මේ YouTube වලින් සම්බන්ධ වෙන අයට මේ පහත වීඩියෝ එකට යටින් තියෙන description box එකේ දාලා තියෙන link වලින් අපේ WhatsApp කණ්ඩායම් වලට සම්බන්ධ වෙන්න. හරි. අපි පහුගිය අවස්ථාවල ඉගෙනගත් ආකාරයට දෙවියන් වහන්සේට මුළු සිතින් ප්‍රේම කොට උන්වහන්සේට මුළු සිතින් යටහත් වෙලා උන්වහන්සේ කියන දේ මුළු සිතින් අදහාගෙන අනෙකුත් පැරණි ඇදහිලි විශ්වාස ඔක්කොම අතහැරලා දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය බාර දෙනවා නම් උන්වහන්සේ ඔබට පිළිතුරු ලබා දෙනවා. දැන් පහුගිය සති කිහිපයක් තිස්සේ අපි ඔබට පැහැදිලි කරලා දුන්නේ කොහොමද දෙවියන් වහන්සේ වෙතට සම්පූර්ණයෙන් වෙන් වෙන්නේ. විවිධ ඇදහිලි වල ගමන් කළ බොහෝ පිරිසක් පහුගිය කාලේ අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වුණා. ඒ අය මුලින්ම අපි ඔවුන්ට මඟ පෙන්නුවා දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වීමට මූලිකවම කළ යුතු දේ. උන්වහන්සේගේ පළමු ව්‍යවස්ථාවන් පැහැදිලි කළා. මොනවද? අන්‍ය ඇදහිලි අතහැරලා දෙවියන් වහන්සේ වෙතට සම්පූර්ණයෙන් කැපවීම පිළිබඳව අපි පැහැදිලි කළා. ඒ වගේම අනෙකුත් විශ්වාස, මිත්‍යා ඇදහිලි, අන්‍ය ආගමික චාරිත්‍රාදී සියල්ල අතහැරලා උන්වහන්සේව පිළිගත යුතු බව අපි
පහුගිය සතිවල ඉගැන්නුවා. දැන් ඒව පිළි අරගෙන දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා සිටින ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ කරුණාව උන්වහන්සේ දක්වනවා. උන්වහන්සේ කියන විදිහට එකඟ නොවන අයට උන්වහන්සේගේ උපකාරය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. දෙවියන් වහන්සේ කාටවත් බලෙන් උදව් කරන්නේ නැහැ. බලෙන් කාවවත් වෙනස් කරන්නේ නැහැ. ඒක නිසා කවුද උන්වහන්සේ කියපු දේ ඇහුවේ? දැන් ඔබට ඒ පහුගිය සතිවල ඒ කියපු දේ අහලා පිළිපැද්ද නම් මේ සතියේ සිට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට සූදානම් වෙලා සිටිනවා. ඒ වගේම අලුතෙන් දැන් මේ සතියේ ඉඳලා අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් වුණත් ඒ පහුගිය දේශනා සබත් දවස්වල දාපු දේශනා අහන්න. අහලා ඒ අනුව ඔබේ ජීවිතය දෙවියන් වහන්සේට මුළුමනින් කැප කර ගැනීම අත්‍යවශ්‍යයි. එසේ කළොත් ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා දීමේ හැකියාව ඔබ සතුයි. ඒ වගේම උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට කැමැත්තෙන් සිටිනවා. හරි. ඒ අනුව දෙවියන් වහන්සේ වෙතට ඔබ පැමිණ සිටිනවා. ඒ ගැන දෙවියන් වහන්සේ ඊට සන්තෝෂ වෙනවා. ඔබ උන්වහන්සේට කීකරු වෙලා යටහත් වෙලා උන්වහන්සේ කියපු විදියට පැරණි දේ අතහැර දෙවියන් වහන්සේ මුළුමනින් අදහාගත් ගැනීම සම්බන්ධයෙන් උන්වහන්සේ සතුටු වෙනවා. දැන් ඊශ්‍රායල් ජාතිය මේ විදිහට දෙවියන් වහන්සේව පිළිගත්තා. හරියට ඔබ දැන් මේ අලුතෙන් ආපු අය දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වුණා වගේ ඊශ්‍රායල් ජාතිය වහල් කමේ මිසරය කියන රටේ වහල් වෙවි වහල් සේවයේ ඔවුන්ගේ දෙවිවරු අදහාගෙන සිටපු කාලවලදී දෙවියන් වහන්සේට ඔවුන් තමන්ගේ ජීවිත බාර කරලා දෙවියන් වහන්සේට කැප වුණා. එසේ දෙවියන් වහන්සේට බාර වීමත් සමග දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වුණා ඔවුන් පොරොන්දු දේශයකට රැගෙන යන බව. සියලු දෙයින් ශාස්ත්‍රීක කිසිදු අඩුපාඩුවක් නැති දෙවියන් වහන්සේ බලා ආශිර්වාද කරන ශාස්ත්‍රීක පොරොන්දු දේශයකට මේ ඊශ්‍රායල් ජාතිය රැගෙන යන බවට දෙවියන් වහන්සේ උන්ට පොරොන්දු වුණා. දැන් ඔබටත් ඒ බඳුම පොරොන්දුවක් දීලා තිබෙනවා. කවුද උන්වහන්සේ අදහාගත්තේ? දැන් ඔබ සියලු දෙනාටම උන්වහන්සේ පොරොන්දු වෙන නුඹලව පොරොන්දු දේශයට රැගෙන යනවා. එදා ඊශ්‍රායල් වරුන්ට කානාන් කියන පොරොන්දු දේශයේ ශාස්ත්‍රීක රටට උන් රැගෙන ගියා. දැන් ඔබට දෙන පොරොන්දු දේශය කුමක්ද? සදාකාලික ජීවනය සහිත නොනැසෙන සදාකාලික රාජධානිය. ධර්මිෂ්ඨකම කෙලවර නොවන සදාකාලිකත්වයේ ඇති දෙවියන් වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයට ඔබව කැඳවන බවට පොරොන්දුවක් ඔබට මුලින්ම දෙවියන් වහන්සේ ලබා දෙනවා. උන්වහන්සේට යටහත් වුණු උන්වහන්සේ කියන දේ අහන සියලු දෙනා ඒකාන්ත වශයෙන් ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට මරණයෙන් පසුව යන්නට නියමිතයි. උන්වහන්සේගේ එම මීළඟ රාජ්‍යයට කැඳවීමේදී ඔබ ජීවත්ව සිටියොත් ඔබගේ ශරීර එම රාජ්‍යයට සුදුසු ලෙස ඇසිපිය ගහන සැනකින් මහිමාන්විත ස්වරූපයකට හරවා ඔබව එම රාජ්‍යයට ගන්නට නියමිතයි. එම රාජ්‍යයේ පැමිණෙන කල නුඹලා මියගොස් සිටියොත් නුඹලාගේ ශරීර නැවත ජීවමාන කොට සදාකාලික ජීවනය සඳහා නුඹලාව එම රාජ්‍යයට කැඳවා ගන්නට නියමිතයි. එම රාජ්‍යයේ තවත් වේදනාව නැත. එම රාජ්‍යයේ දුක, කනස්සල්ල, හිඟකම්, පරාජය තවත් නැත. මරණය තවත් නැත. එම රාජධානියේ දෙවියන් වහන්සේ බලා නුඹලාට සදාකාලික ආශිර්වාද වලින් ආශිර්වාද කරන රාජ්‍යයට නුඹලා උන්වහන්සේට යටහත්ව සිටියොත් උන්වහන්සේ පමණක් අදහාගෙන ගමන් කළොත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව නුඹලා විසින් පිළිගත්තොත් ඒකාන්ත වශයෙන් නුඹලා ඒ පොරොන්දු දේශයට ගන්නවාමයි. මේ පොළවේ විනාශයෙන් නුඹලා මුදවලා නුඹලට එම පොරොන්දුව නුඹලට ලබා දෙනවා. මෙවැනි පොරොන්දුවක් ඊශ්‍රායල් ජාතියට ලබා දුන්නා. ඔවුන්ව එම පොරොන්දු දේශයට රැගෙන යන්න දෙවියන් වහන්සේ කටයුතු කළා. ඒ සඳහා ඔවුන්ව වෙනස් කළා, පුහුණු කළා. ඔවුන්ව මිසරේ වහල්කම් වලින් ඒ තිබුණු මිත්‍යා ඇදහිලි වලින් වෙන් කළා. ඔවුන්ව අලුත් ගමනක් රැගෙන යන්නට දෙවියන් වහන්සේ කටයුතු කළා. එසේ යන අතරේ තාම පොරොන්දු දේශයට ගිහිල්ලා නැහැ මේ කට්ටිය. ඒ යන අතරතුරේ ඔවුන්ට අවශ්‍ය සියලු දේ දෙවියන් වහන්සේ සපයලා දුන්නා. වසර කිහිපයකට පසුව මේ අය දෙවියන් වහන්සේ විසින් පොරොන්දු දේශයට රැගෙන ගියා. ඒ යනතුරු ඒ යන අතරෙත් මෙයාලට ප්‍රශ්න තිබෙනවනේ. ඒ ප්‍රශ්න කාන්තාර මාර්ගයක් හරහා පොරොන්දු දේශයට යන අතරතුරේ දෙවියන් වහන්සේ ප්‍රශ්න විසඳලා දුන්නා. ඔවුන්ට පිහිට වුණා. ඔවුන්ට අවශ්‍ය සියලු දේ උන්ට ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක්ම දෙවියන් වහන්සේ සපයලා දුන්නා. කාන්තාරයක් කියලා නිකන් හිටියේ නෑ. කාන්තාරේ වතුර නෑ කියලා මේ ඊශ්‍රායල්වරු තිබහේ වතුර නැතුව ගමන් කළේ නෑ. කාන්තාරේ කෑම බීම ගස්වැල් නැහැ කියලා ඊශ්‍රායල්වරු එක දවසක්වත් බඩගින්න හිටියේ නෑ. දෙවියන් වහන්සේ මේ කාන්තාරයේ මැද්දේ දෙවියන් වහන්සේගේ සැපීම, ආශිර්වාදය
ඔවුන්ට ලබා දුන්නා. ඒ පමණක් නොවේ. සුවය, නිදහස, සතුරු ජාතීන්ගෙන් ජය ගන්නට දෙවියන් වහන්සේ උපකාර කළා. දැන් ඔබ දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුව වෙතට ගමන් කරමින් සිටින්නේ. උන්වහන්සේ දෙන්න ප්‍රධාන පොරොන්දුව තමයි දෙවියන් වහන්සේගේ මීළඟ රාජධානිය, සදාකාලික රාජ්‍ය. එයට ඔබව රැගෙන යනවා. ඒ අතරේ ඔබ මේ කාන්තාරයක් වැනි මේ පොළව හරහා තමයි ඒකට යන්න වෙන්නේ. මේ මාර්ගය හර පසු කර ඔබට යන්න වෙනවා. එදා ඊශ්‍රායල් ජාතියට කාන්තාරයේදී දෙවියන් වහන්සේ අවශ්‍ය දේ සපයලා උපකාර කළා වගේ ඔබටත් දෙවියන් වහන්සේ මේ කාලයේදී ඔබ සදාකාලික උරුමය ලබා ගන්න තුරු මේ පොළවේදීත් ඔබගේ ප්‍රශ්න විසඳන්න ඉන්න එකම කෙනා දෙවියන් වහන්සේ විතරයි. දැන් ස්වර්ගයට එක්කගෙන යනවා ඒක හරි. ඒතකොට පොළවේ ප්‍රශ්න විසඳ ගන්න අපි වෙන තැනකට යන්න ඕනද? වෙන කොහෙවත් යන්න ඕනද? නෑ. පොළවේදීත් ප්‍රශ්න විසඳන්නේ උන්වහන්සේ, ස්වර්ගයේදීත් ප්‍රශ්න විසඳන්නේ උන්වහන්සේ. ඊශ්‍රායලරුන්ට පොරොන්දු දේශයට ගියාම ආශිර්වාද කළේ දෙවියන් වහන්සේ. කාන්තාරේ වතුර පොදක් නැති, කන්න බොන්න නැති කාන්තාරේදී අවුරුදු 40ක් තිස්සේ ඔවුන්ව රැකගෙන බලාගෙන ඔවුන්ව ආශිර්වාද කොට රැගෙන ගිය දෙවියන් වහන්සේ. උන්වහන්සේට කන්දත් එකයි, තැනිතලාවත් එකයි. උන්වහන්සේට ආත්මික රාජ්‍යයක් මේ පොළවේදීත් ආශිර්වාද කිරීමේ හැකියාව තිබෙනවා. ආත්මික සදාකාලික රාජධානියේ රජතුමත් උන්වහන්සේ. පොළවේ දැන් ඔබේ රජතුමත් දෙවියන් වහන්සේ. ස්වර්ගයට ගියාමත් උන්වහන්සේ ආශිර්වාද කරනවා. පොළවේ ඉද්දිත් ඔබට ආශිර්වාද කරන්නේ නැද්ද? ස්වර්ගයට යනකම් දෙවියන් වහන්සේ ඔබට උදව් කරනවා. ඔබට හිඟයක් වෙන්න දෙන්නේ නැහැ. ඔබට උපකාර කරයි. මෙතෙන් පටන් උන්වහන්සේ ඔබට උපකාර කරනවා. ඇයි ඒ? ඔබ පහුගිය අවස්ථාවල අපි කියපු දෙයට සවන් දීලා ඒ අනුව දෙවියන් වහන්සේව තෝරගත්තා. දෙවියන් වහන්සේත් එක්ක යා යුතු බව ඔබ තේරුම් ගත්තා. අනෙක් සියලු ඇදහිලි අතහැරලා උන්වහන්සේ වෙතට කැපවුණු අයටයි මම මේ කතා කරන්නේ. ඔබ තවම පරණ ඇදහිලි වල සිටිනවා නම් තවම ඔබට මේ කියන ආශිර්වාද ලබා ගැනීමේ සුදුසුකම නැහැ. ඔබ උදෙසා යාඥා කිරීමේ හැකියාව අපිට තිබුණත් ඒක කරන්න නැහැ. ඒකට හේතුව ඔබ දෙවියන් වහන්සේට යටහත් වෙන්න අවශ්‍යයි. එහෙම කරන්න. උන්වහන්සේට යටත් වෙන්න. ඔබව මවපු දෙවියන් වහන්සේට අවනත වෙන්න. උන්වහන්සේ ඔබට උදව් කරයි. ඊශ්‍රායල් ජාතියට එලෙස දෙවියන් වහන්සේ උදව් කළා ආකාර දෙකකින්. කාන්තාරේ මැද්දෙන් පොරොන්දු දේශයට යනකොට දෙවියන් වහන්සේ ක්‍රම දෙකකට උන්ට පිහිට වුණා. එකක් තමයි ෂණික විසඳුම් ලබා දුන්න හාස්කම් වලින්. හරිද? දැන් සමහර ප්‍රශ්න ඔවුන් හොඳටම එරිලා විසඳ ගන්නම් බැරි. එවෙලෙම විසඳුම් අවශ්‍ය ප්‍රශ්න වලට දෙවියන් වහන්සේ එවෙලෙම විසඳුම් දුන්න හාස්කම් කරලා. අනිත් දේවල් වලට උන්වහන්සේ ව්‍යවස්ථා සහ උපදේශන මගින් දෙවියන් වහන්සේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරමින් දෙවියන් වහන්සේගේ ක්‍රමවලට උන් හැඩගස්වමින් දීර්ඝ කාලීන විසඳුම් ලබා දුන්නා. මෙන්න මේ කියපු ක්‍රම දෙකටම දෙවියන් වහන්සේ ඊශ්‍රායලරුන්ට ආශිර්වාද කළා. ඔවුන්ට පිහිට වුණා. දැන් ඔබටත් මෙන්න මේ ක්‍රම දෙකටම පිහිට වෙන්නයි දෙවියන් වහන්සේ හදන්නේ. හරිද? අද දවසේ ඉඳලම දෙවියන් වහන්සේ ඒට සූදානමින් සිටිනවා. උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දීලා ඒ මාර්ග වලට හැරෙන්නයි ඔබට තියෙන්නේ. ෂණික විසඳුම් දෙවියන් වහන්සේට දෙන්න පුළුවන්. ෂණික විසඳුම් අයිතිත් දෙවියන් වහන්සේට, දීර්ඝ කාලීන විසඳුම් අයිතිත් දෙවියන් වහන්සේට. මේ දෙකම දෙන්න දෙවියන් වහන්සේට පුළුවන්. හාස්කම් කළා. හදිස්සි අවස්ථාවල හදිස්සි මොනං වැඩේ හාස්කමක් කළා දෙවියන් වහන්සේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හාස්කමක් කළා. දෙවියන් වහන්සේ සදහා බලය තිබෙනවා. එහෙම නැත්නම් කෙනෙක්ගේ ජීවිතේ පුරුදු අරිගස්සලා ඔවුන්ගේ ජීවන රටාවන් වෙනස් කරලා ඔවුන්ට උපදෙස් දීලා කාලයක් තිස්සේ ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ජීවිත පරිවර්තනයක් කළ යුතු නම් ව්‍යවස්ථා සහ පනත් මඟ පෙන්වීම වලින් ඔවුන්ට උපදේශනය කළා. ඔවුන්ගේ පවුල්, දරුවන්, ඔවුන්ගේ ජීවිත දෙවියන් වහන්සේ විසින් ක්‍රමානුකූලව ගොඩනැගුවා. ක්‍රමානුකූලවත් ගොඩනගා ගන්න පුළුවන්. හරිද? ඉතින් කවුරු හරි කියනවා අපිට ක්‍රමානුකූලව ගොඩනැගිනක ඉන්න බෑ. දැන් අපේ ප්‍රශ්නේ කටගාවටම ඇවිල්ලා තියෙන්නේ. දැන් හරි අමාරුයි කියලා. එහෙනම් ඔබට හාස්කමක් කළා ෂණිකව විසඳුම දෙන්නත් පුළුවන්. හරිද? ඉතින් ඊශ්‍රායල්වරු එක වතාවක මේ පොරොන්දු දේශයට යන ගමනේ රතු මුහුදු වෙරළ තීරේ අතරමං වුණා. එතන යන්න විදියක් නැතුව මිසරේ හමුදාව මෙයාලව පිටිපස්සෙන් එලවගෙන ආවා. ඔවුන් හිටපු පැරණි ලෝකයේ ක්‍රම, පැරණි ලෝකයේ සතුරන් ඔවුන්ව එලවගෙන ආවා. දැන් සතුරන් අත ළඟටම ඇවිල්ලා ලක්ෂ ගානක මිසරේ හමුදාව. ඊශ්‍රායල්වරු පස්සට ඇවිල්ලා දැන් ආසන්නයි උන්ට පහර දීලා විනාශ කරන්න.
ඉස්සරහින් රතු මුහුද පිටිපස්සෙන් මිසරේ හමුදාව යන්න විදිහක් නැහැ. රතු මුහුදු වෙරළේ අතරමං වෙලා. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ කිව්වේ නෑ ඉන්න මම ඔයාලගේ ජීවිතේ ක්‍රමානුකූලව ගොඩනගා ගන්නම්. අපි ටිකෙන් ටික කාරණා ඉගෙනගෙන හිමින් සැරේ මොනවද වෙන්නේ කියලා බලලා හිමින් ඉගෙන ගමු කියලා කිව්වේ නෑ. මොකද්ද දෙවියන් වහන්සේ කළේ? එක් වරම මෝසෙස්ට කිව්වා දැන් නුඹේ සැරයටිය දිගු කරපම් මේ රතු මුහුද දෙසට. එවිට මුහුද දෙබෑවන්නේය. නුඹටත් නුඹේ සෙනගටත් යන්නට මාර්ගය දෙවියන් වහන්සේයින් විවර කර දෙනවා ඇත කියලා කිව්වා. මෝසෙස් මොකද්ද කළේ? සෙනගට උපදෙස් දෙදී හිටියේ නෑ. මෝසෙස් ගිහිල්ලා Tamanගේ සැරයටිය දිගු කළා රතු මුහුදට. මොකද්ද උනේ? බයිබලයේ විස්තර කරනවා නික්මයන් පොතේ මුහුදු ජලය තාප්ප දෙකක් මෙන් දෙපස ගොඩ ගැහි දෙවියන් වහන්සේගේ සේනාව රතු මුහුද පසු කර යනතුරු මුහුද මැද්‍ය වියලා මාර්ගයක් සකස් කළ දුන්නා මුහුද මැදින්. ශනිකව වෙලා ගියේ නෑ. ඒ වගේ මොකද්ද වාගේ තියෙන ප්‍රශ්නේ? ගොඩාක් කල් විඳවලා දුක් විඳලා අමාරුම ප්‍රශ්නයක්ද? ඔයාට තවත් ඉවසගෙන ඉන්න බැරි ප්‍රශ්නයක්ද? ඔයාට හෙමින් ගොඩනගලා දෙනකන් ඉන්න බැරි ප්‍රශ්නයක්ද? ඔබ දැන් විනාශ වෙන්න ඕන මෙන්නද? එහෙනම් දෙවියන් වහන්සේ ශනික විසඳුම ඔබට දෙනවා. ශනික විසඳුම දෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එදා මෝසෙස් සැරයටිය දිගු කරලා රතු මුහුද දෙබෑ කළා. ඉන්පසු ඔවුන් මේ රතු මුහුද පහු කරගෙන ඇවිල්ලා දෙවියන් වහන්සේට ස්තුති කරමින් ඒ රතු මුහුද පසු කර කාන්තාරයේ මැද්දෙන් නැවත ගමන් කරන්න පටන් ගත්තා. පොරොන්දු දේශයේ වෙතට ඒ යන අතරෙත් ප්‍රශ්න ඇති වුණා. යන්නේ කාන්තාරයක. කාන්තාරේ වතුර නැහැ. කාන්තාරේ වතුර තිබෙන ප්‍රදේශ පහුවෙලා ගිහිල්ලා දැන් වතුර නැති ප්‍රදේශයක් හරහා ගමන් කරද්දී ඔවුන්ගේ භාජනවල තිබුණු වතුර ඉවර වුණා. දැන් දරුවන්ට දෙන්න වතුර නැහැ. බොන්න වතුර නැහැ. තිබහයි. ඒ සෙනග තිබහයි කියලා දෙවියන් වහන්සේට මොර ගැසුවා. දෙවියන් වහන්සේ මොකද කියන්නේ නැත්තේ? හරි තිබහ පොඩ්ඩක් ඉවස ගන්න. තිබහ වුණාට කමක් නැහැ. පොඩ්ඩක් තිබහෙන් හිටියා කියලා මක් වෙනවද? අපි හිමින් සැරේ වතුර තියෙන තැනක් හොයාගෙන යන්. වතුර තියෙන දෑව පස්සේ හම්බෙයි. අපි හිමින් ගිහිල්ලා වතුර ටිකක් බීලා එහෙම පස්සේ හිමින් අපි ඒක කරමු කියලා හිමින් හිටියේ නෑ. මිනිස්සුන්ගේ හදිස්සිය දෙවියන් වහන්සේට තේරුණා. ඔබේ හදිස්සිය තේරෙන දෙවි කෙනෙක් ළඟයි ඔබ සිටින්නේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේට ඔබේ හදිස්සි අමාරුකම තේරෙන්නේ නැද්ද? දරාගත හැකි අපහසුව දෙවියන් වහන්සේට තේරෙනවා. පිපාසය මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි කියලා දෙවියන් වහන්සේ දැක්කා. හිමින් සැරේ මිනිස්සුන්ව ගොඩනගනක හිටියේ නෑ. සමහර අය තාම වැරදි. සමහර අය තාම යාළගේ වැරදි තියෙනවා. තාම දෙවියන් වහන්සේ කියපු දේවල් ඔක්කොම හරියටම කරලත් නෑ. ඒ වුණාට දෙවියන් වහන්සේ වෙතට උන් ඇවිල්ලා හිටපු නිසා දෙවියන් වහන්සේ කල්පනා කළා මෙයාලව වැරදි හද ඉන්න වෙලාවක් නෙමෙයි දැම්ම වැරදි පස්සේ මං හදන්නම්. හැබැයි දැන් මෙයාලගේ තිබහට විසඳුම දෙනවා කියලා මෝසෙස්ට කිව්වා. නුඹේ සැරයටි අරගෙන ඵලයන් මේ පර්වතේ මම පෙන්වන පර්වතේ ගාවට ගිහිල්ලා ඒ පර්වතයට කතා කරපන් වතුර දෙන්න කියලා. මෝසෙස් ගිහිල්ලා දෙවියන් වහන්සේ කීලෙස පර්වතයෙන් වතුර ලබා දුන්නා. පර්වතයේ පැලි ලක්ෂ 20ක සෙනගකට බොන්නට නාන්නට වතුර පර්වතයෙන් ගලාගෙන ආවා කියලා නික්මයන් පොතේ විස්තර වෙනවා. ශනික විසඳුම දුන්නා. ශනිකව දුන්නා. මේම වතුරත් අරගෙන ගමන් කරන වෙලාවේ ඊශ්‍රායල් වරුන්ට බඩගිනි වුණා. ඔවුන්ට කන්න දෙයක් නැති වුණා. ඒ වගේම මේ පර්වතයේ පසු කරගෙන යන කල ඔවුන් මාරා කියන ප්‍රදේශයට පැමුණාම ඒ ප්‍රදේශයේ තිබුණු ජලය කිවුල් රසයි, තිත්ත රසයි, ඒ වතුර බොන්න බෑ. මුහුදු වතුර වගේ. ඉතින් දෙවියන් වහන්සේ මේ අවස්ථාවන් වල ශනික විසඳුම් ලබා දුන්නා. දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා මං ශනික විසඳුමක් දෙන්නම්. මං පෙන්නන අත්ත කොළ සහිත අත්ත ගෙනහිල්ලා නුඹ දාපම් මේ කිවුල් ජලයට මාරා හිතිබෙන බොන්න බැරි ජලයට. මෝසෙස් ඒක දාපු ගමන් බොන්නට පුළුවන් ප්‍රණීත ජලය බවට ඒ වතුර හැරුණා කියලා බයිබලයේ විස්තර වෙනවා. ඊශ්‍රායල්වරු කියද්දී අපිට බඩගිනි කන්න දෙයක් නැහැ කියලා කියද්දී දෙවියන් වහන්සේ මොකද කළේ? කාන්තාරේ මැද්දේ කොහෙන් කන්න දෙන්නද? කාන්තාරේ මැද්දේ වවන්නද? වගා කරන්නද? කාන්තාරේ මැද්දේ ගස් තියනවද කඩාගෙන කන්න? සත්තු ඉන්නවද දඩයන් කරන්න? මුකුත් නැහැ. කන්න දෙයක් නැහැ කාන්තාරේ මැද. ඒ නිසා දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා දැන් හෙට උදෑසන මේ සෙනගට ගිහින් බලන්න කියාපන්. හෙට හිමිදිරි පාන්දර නුඹලා සිටින කඳවුර අවට
පිනි සහිත දෙයක් වැටි ඇති උදෑසන ගිහිල්ලා ඒක එකතු කරගනින්න. ඉතින් උදෑසන ගිහිල්ලා බලද්දී පිනි වගේ දෙයක් වැටිලා තිබුණා. ඔවුන් ඒක එකතු කරගෙන ආවා. ඔවුන් ඒක ඊටා ප්‍රණීත මීපැණි වගේ රසක් සහිත මීපැණි වගේ නෙමෙයි ඊට වඩා ස්වර්ගික රසක් සහිත කෑමක් ඒක අරගෙන ඇවිල්ලා ඔවුන් ඒකින් රොටි හදාගෙන කෑමට ගත්තා. අවුරුදු 40ක්. ඒ තමයි ස්වර්ගෙදි ලබා දෙනු ලබන මන්නා. ඒක පොළවේ කෑමක් නෙමෙයි. ස්වර්ගික කෑමක්. ශනිකව දෙවියන් වහන්සේ විසඳුමක් දුන්නා. දෙවියන් වහන්සේ කිව්වේ නෑ අපි හෙමින් වගා කළා. උඹලා බඩගිනි වුණාට කමක් නෑ. අපි බඩගින්නෙම වගා කළා. හෙමින් සැරේ පස්සේ කමු කියලා කිව්වේ නෑ. මිනිස්සුන්ගේ බඩගින්න තේරෙන දෙවියන් වහන්සේ ළඟට අය ඔබ ඇවිල්ලා ඉන්නේ. හරිද? ඔබට හෙමීට රැකියාවක් කරලා පස්සේ සල්ලි හොයාගෙන පස්සේ කමු කියලා කියන්නේ නෑ. දැන් ඔබට බඩගිනි නම් ස්වාමින් වහන්සේ ශනිකව ඔබට කෑම සැපෙයි හැකි දෙවියන් වහන්සේ. පොළවේ නැත්තම් ස්වර්ගෙන් හරි එවනවා. කාන්තාරේ මැද්දේ පොළවේ කෑම තිබුණේ නෑ. ස්වර්ගේ ඇරලා එව්වස් මන්නා. මිනිස්සුන්ට ඔන්න කන්න කියලා. මස්සිල්ලුවම මස් දුන්නා. වටුවන් රෑනක් නැගෙනහිර පැත්තෙන් කැඳවලා මේ කාන්තාර භූමියට වැටෙන්න සැලැස්සුවා. එලෙස මස් දුන්නා ඕන්නම් කන්න කියලා. අමලෙක් කියන ජාතිය ඊශ්‍රායලරුන්ට පහර දෙන්න ආවා. දැන් ඊශ්‍රායලරු මෙලෝ යුද්ධයක් දන්නේ නැහැ. මේ කවුද ඊශ්‍රායලරු අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 400ක් මිසරට වහල්කම් කරපු ජාතියක්. මෙයාලා ගාව යුද ආයුධයක් නැහැ. යුද පුහුණුවක් නැහැ. යුද්ධ කරන්නේ කොහොමද කියලා මෙයාලා දන්නේ නැහැ. මෙයාලා කොහොමද යුද්ධ ගැන දන්නේ? හැබැයි අමලෙක්වරු ඇවිල්ලා දැන් මෙයාලට පහර දෙන්න සූදානම. දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා යොසුවව යවන්න නුඹේ කැඳවගත සේනාවක් සමග අමලෙක්වරුත් එක්ක යුද්ධෙට. ඉතින් මෝසෙස් කිව්වා අපි යුද්ධ කරන්න දන්නේ නැහැ. කොහොමද යුද්ධ කරන්නේ? අපිට ආයුධ නැහැ. කොහොමද ගහන්නේ? මේ එක්කෙනෙක්වත් යුද පුහුණුවක් නැහැ. අමලෙක්වරු කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ යුද පුහුණුවක් ලැබපු ශක්තිමත් යුද හමුදාවක් සිටින ජාතියක්. අපි මෙලෝදයක් දන්නේ නැහැ. අපේ අතේ මේ පොළු කෑලි දෙක තුනක් කැරෙන්න වෙන කිසිවක් නැහැ අපේ අතේ. අපි කොහොමද කියලා යුද්ධ කරන්නේ? දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා උඹ වරෙන් කන්දට මාත් එක්ක යාඥා කරන්න. යොසුවව යවපන් කට්ටියත් එක්ක යුද්ධෙට. යුද්ධ දින හැටි මම පෙන්නන්න. යුද පුහුණුව නැතුව යුද්ධ දිනන විදිහ මම පෙන්නන්න. යුද පුහුණුව තියනවා නම් හොඳයි. හැබැයි මේ හදිස්සිය කොහේ යුද පුහුණුවක් දෙන්නද? අර අමලෙක්වරු ඇවිල්ලා ගහන්න යනකොට දැන් කට්ටියට යුද්ධෙ ට්‍රේන් කරන්නද? ප්‍රැක්ටිස් කරවන්නද? අමලෙක්වරු හෙට ඇවිල්ලා ගහනවා නම් අද පුහුණු කරලා ගන්නද කට්ටියව? බෑ. ශනික විසඳුමක් අවශ්‍යයි. ශනික විසඳුමක් දෙවියන් වහන්සේ දුන්නා. මෝසෙස්ට කිව්වා නුඹ ඇවිල්ලා කන්ද හිටපන්. යොසුවා ඇතුළු සේනාව ගිහිල්ලා යුද්ධ කරපන්. මෝසෙස් කඳු මුදුනේ දෑත් ඔසවගෙන යාඥාවේ නිරත වෙලා සිටින තාක්කල් යොසුවා ගිහිල්ලා අමලෙක්වරුන්ට පහර දීලා ජීවිතයට යුද්ධයක් කරලා නැති ඊශ්‍රායල් මේ මිනිස්සුયો ටික බලසම්පන්න යුද හමුදාවක් සහිත අමලෙක්වරුන්ගේ රාජ්‍යයට පහර දීලා ජය අරගෙන ආවා. කොහොමද? දෙවියන් වහන්සේගේ ශනික විසඳුම් වලින්. ඒක නිසා දැන් ඔබ කලබල වෙන්න ඕනේ නැහැ. කිසි කෙනෙක් හදිස්සි වෙන්න එපා, කලබල වෙන්න එපා. ඔයාට ශනික විසඳුම් නම් ඕන. ශනික විසඳුම් දෙන හැටි දෙවියන් වහන්සේ දන්නවා. එහෙම නැත්නම් යම් කෙනෙක්ව දීර්ඝ කාලයක් තිස්සේ නිසි අනුපිළිවෙලකට ගොඩනැගිය යුතුව තිබෙනවා නම් ඔවුන්ව ඒ ක්‍රමයට ගොඩනගන විදිහක් දන්නවා. ඒ නිසා කවුරුවත් දෙවියන් වහන්සේට උපදෙස් දෙන්න එපා. හරිද? සැක කරන්න එපා. දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. ඔබව හෙමින් ව්‍යවස්ථානුකූලව උන්වහන්සේගේ සැලැස්ම තුල ගොඩනගනවාද? ඔබට ශනික විසඳුමක් දීලා ඔබේ ප්‍රශ්නය දැන් නිමා කරනවද කියන එක දෙවියන් වහන්සේ තීරණය කළයි. මෙලෙසම දෙවියන් වහන්සේ ඊශ්‍රායලරුන්ට ව්‍යවස්ථා ලබා දීලා ඔවුන්ගේ ජීවිත ටිකෙන් ටික වෙනස් කරන්නත් පටන් ගත්තා. දැන් මේ ක්‍රම දෙකටම පිහිට වෙන්න පුළුවන් ඔබට දෙවියන් වහන්සේට. ඔබේ සමහර ප්‍රශ්න තිබෙනවා. ශනික විසඳුම් දීලා හරියන්නේ නැහැ. ඔබට දේවල් කියලා දීලා ඔබව නිවැරදි කරවන්න ඕන. ඔබේ පෞල් ජීවිත, දරුවන්ගේ ජීවිත නිසි අනුපිළිවෙලකට ගොඩනගන්න ඕන. ඒ බඳු අවස්ථාවල හාස්කම් කළා හරියන්නේ නැහැ. ඉතින් කවුරුවත් අහන්න එපා. ඇයි හාස්කමක් කරේ නැත්තේ? ඒ වෙලාවේ හාස්කමක් කරන්නේ නැහැ. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ කරන විදිහට ඉඩ දීලා ඉන්න. හැබැයි දෙවියන් වහන්සේ ඔබට හාස්කම් කරන වෙලාවකුත් තියෙනවා. ඒතර කොයි වෙලාවද? කොයි වෙලාවද කියලා අපි බලන්න. හරිද? ඔබ ඇවිල්ලා අපිට ප්‍රශ්නය කතා කරද්දී ඔබ ඇවිල්ලා දැන් මට කියනවා නම් ප්‍රශ්නේ මොකද්ද කියලා. එතකොට මම තීරණය කරමු දෙවියන් වහන්සේගේ ආත්මයෙන් විමසලා ඔබට ශනිකව එවෙලේ විසඳුමක් දෙනවද? එහෙම නැත්නම් ඔබ ටිකෙන් ටික ගොඩනගලා දෙවියන් වහන්සේ කියන මාර්ගෙන් විසඳුමක් දෙනවද කියලා එවෙලේ තීරණය කරනවා.
හැබැයි කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. හැමෝටම එහෙම ටික ටික විසඳුම් දෙයිද? එහෙම නැහැ. ඔබ අතරින් බහුතරයක් දෙනාට ෂණිකව ඔබ නිදහස් කරන්න කියලා දෙවියන් වහන්සේගේ නියෝගයක් මට ලැබිලා තිබෙනවා. ඒක කරන්නයි යන්නේ. ඔබව නිදහස් කරන්නයි යන්නේ. මෙතන සිටින බොහෝ දෙනෙක්ට ෂණික විසඳුම් අවශ්‍ය බව සුද්ධාත්මයන් වහන්සේ කියා තිබෙනවා. එබැවින් ඔබ ග්‍රහණය වෙලා සිටින අසුද්ධ ආත්ම වලින් ෂණයකින් ඔබව විසඳනවා. ඔබගේ සමහර අසනීප දින එක් දිනකින් විසඳනවා දෙවියන් වහන්සේ. අත්ැබීමකින් එක යාඥාවකින් ඔබට සමහර තැන්වලදී පිහිට වෙනවමයි. දෙවියන් වහන්සේගෙන් ඒ සඳහා කැඳවීමක් ලබා තිබෙනවා මම. උන්වහන්සේ මට කියලා තිබෙනවා ඔබව නිදහස් කරන්න කියලා. ඒ නිසා ඒක කරන්න හදන්න. හරිද? ඒක නිසා කවුරුත් කලබල වෙන්න එපා. හදිස්සි නොවි උන්වහන්සේගේ පාමුල කියන දේ කරන්න. පහුගිය සතිවල දාපු දේශනා ඇහුවේ නැත්නම් ඒවා අහන්න. ඒවා අහලා එන්න. ඒවා අහලා පහුගිය සති දෙකේ දේව මෙහයන් වල දාපු සබත් දවසේ දාපු දේව මෙහයන් අහලා ඒ අනුව දෙවියන් වහන්සේට කීකරු වෙලා එන්න. ඒකාන්ත වශයෙන් ඔබව නිදහස් කරනවා. කොච්චර ප්‍රශ්නේ බරපතලද ලොකුද පොඩිද අමාරුද වැඩක් නැහැ. ලොකු ඒවා එන තරමට හොඳයි. දැන් ඉතින් ඔය පොඩි ප්‍රශ්න තුනටු එකක්කුම් කකුල් අමාරු දතේ එකක්කුම් ඕවා ඉතින් එච්චරම ඉතින් මේ කියන්න එපා. දැන් මේ පරණ අය අනිත් අය අලුතෙන් සම්බන්ධ වෙන අයට ඉඩ දෙන්න මේ කාලේ. ටිකක් දරුණු අමාරු ලෙඩක් එවන්න. හරිද? ඉඩ දෙන්න පොඩ්ඩක් දෙවියන් වහන්සේට බලය පෙන්වන්න. ඔයාලා හැමදාම මේ තුනටි අමාරු කීක හිටියම හරියනවා. ඒව කොහොමත් ඔය වයසට යනකොට එන්න පොඩි ලෙඩ තියෙනවා. ඔව්වා ඉතින් ඒ දැන් ඒක ගැන බලන්න එපා. හරිද? කොහොමත් මේ දීර්ඝ කාලයක් දෙවියන් වහන්සේත් එක්ක පුහුණු වෙවි යන කට්ටිය දැන් ඉතින් සුවය බල ඉන්න එපා. දැන් අලුතෙන් එන මේ මහා ප්‍රශ්න වලට හිර වෙලා ඉන්න අයට අවස්ථාව දෙන්න. ලොකු ප්‍රශ්න වලට ඉස්සෙල්ලා අවස්ථාව දෙන්න. හරිද? පිළිකාවන් වලින් වද විදින අය එවන්න. ඒ අයව නිදහස් කරන්න. හැබැයි කොහොමද එන්න ඕන? අර කලින් කියලා තියෙන විදිහට දෙවියන් වහන්සේව අදහගෙන එන්න ඕන. කවුරුත් ඇවිල්ලා නිකන් මේ පඬිතකම් කතා කරන්න එපා. හරි වැඩක්. එහෙනම් පිළිකා රෝහලට ගිහලා ඔක්කොම සුව කරන්න බැරිද? එහෙමනම් කරන්නේ නැහැ. එහෙම කරන්න අපිට පිස්සුවක් නැහැ. දෙවියන් වහන්සේ බලෙන් කාවත් සුව කරන්න මොකක් හරි අමාරුවක් තියනවද? දෙවියන් වහන්සේ කියපු විදිහට ආවනම් සුවය දෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙනම් ඉතින් දොස්තරලා ඕනේ නැහනේ. ඔයා ඉතින් සුව කරනවා නම් දොස්තරලා මොකටද? දොස්තරලා වුණ කට්ටිය දොස්තරලා ගාවට යන්න. මම මේ කියන්නේ දෙවියන් වහන්සේට මුළුමනින් කැප වෙලා දෙවියන් වහන්සේ වෙතට එන්න කැමති අය මෙහෙට එන්න. එතකොට මම එයාලව සුව කරන්නම්. ඒ වගේම විවිධ ප්‍රශ්නවල අගහිඟකම් වල දරුණු ප්‍රශ්නවල ඉන්න අයට විසඳුම දෙවියන් වහන්සේ දෙනවා. අසුද්ධ ආත්මවල හිර වෙලා වසර ගණනාවක් විවිධ හූනියම් බන්ධනවල හිර වෙලා ඉන්න අයව නිදහස් කරන වෙලෙම අසුද්ධ ආත්ම එකක්ද දෙකක්ද ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. කොච්චර බල සම්පන්නද අසුද්ධ ආත්මය අවුරුදු කීයක් වාට පීඩා කළාද කියන එක ප්‍රශ්නයක් නෑ. ඔයාව එක යාඥාවකින් නිදහස් කරනවා. මොකද්ද කරන්න ඕන? කලින් කියපු දේවල් ටික අහලා ඒ අනුව එන්න. පුළුවන් නම් එහෙනම් කරලා පෙන්නන්න. එකෙට්ටවත් පුළුවන් නම් කරලා පෙන්නන්න නෑ. ඔයා පුළුවන් නම් කරලා පෙන්නන්න. එතකොට මං අදාහ ගන්නම්. නෑ ඔයා අදාහ ගන්න ඕනේ නෑ. ඔයා පාඩුවේ පැත්තටලා ඔයා කැමති පාරක යන්න. ඔයා පුළුවන් නම් කරොත් මං එතකොට දෙවියන් වහන්සේව අදාහ ගන්නව නෑ. ඔයාව එහෙම කරන්නේ නෑ. ඔයාට කැමති ඇදහිල්ල පස්සේ යන්න. දෙවියන් වහන්සේ කියපු දේවල් පහුගිය සතිවල උගන්වපු දේවල් ඒවා අහලා උන්වහන්සේව පමණක් අදාහ ගන්න කැමති නම් පැරණි දේ අතහරින්න කැමති නම් පැරණි ඇදහිලි මිත්‍යා ඇදහිලි අතහරින්න කැමති නම් ඔයාව නිදහස් කරනවා. අනිත් තර්ක විහිළු එක අය කියන කතන්දර නෝන්ජල් කතා එක අය කරන තර්ක කිරීම බැනවැදීම් ප්‍රතික්ෂේප කිරීම ලැජ්ජ කිරීම ඒවා අපි සත පහකටවත් මායිම් කරන්නේ නැහැ. ඒවෙන් අපිට පළක් නැහැ. දෙවියන් වහන්සේට කැප වෙන්නේ කවුද? පැරණි ධර්ම විශ්වාස ඇතහැරලා දෙවියන් වහන්සේ වෙතට එන්නේ කවුද? අන්න එයාට හාස්කමක් කරනවා. එයාට කරනවා. කවුරුවත් බලලා යන්න එපා ඒක නිසා. ඉතින් ව්‍යවස්ථානුකූලව දෙවියන් වහන්සේ සමහරුන්ට උපදෙස් ලබා දුන්නා. දෙවියන් වහන්සේගේ නීති ව්‍යවස්ථා තුලින් දෙවියන් වහන්සේ එකිනෙක කෙනාට පැහැදිලි කළා නුඹලා හැඩගස්වා ගත යුතු ජීවන ක්‍රම මොනවද කියලා. කලින් කියපු විදිහට හාස්කම් වලින් මේ කෙනෙක් කෙනාව නිදහස් කළාක් මෙන්ම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මඟ පෙන්වීම තුලින් ඔවුන්ගේ පෞල් ජීවිත ගොඩනගලා දරුවන් නිසි ක්‍රමවලට හැඩගැස්සුවා මේ ඊශ්‍රායල් ජාතියේ.
ඊශ්‍රායල් ජාතියේ වැරදි ආහාර පුරුදු අයින් කළා. නිවැරදි ආහාර පුරුදු ඊශ්‍රායල් ජාතියට ලබා දුන්නා. ඒ හා සම්බන්ධ ව්‍යවස්ථාවන් දෙවියන් වහන්සේ බයිබලයේ තුල ද්විතීය කතාව තුල ලබා දුන්නා. ඒ වගේම අන්‍යයන් සමග ගනුදෙනු කළ යුතු ආකාරය කියලා දුන්නා. ද්විතීය කතාව ව්‍යවස්ථාවේ ඒවා ඔවුන්ට ලබා දුන්නා. මේ ඊශ්‍රායලුන්ට කියපු දේවල් ටික මම මේ කියන්නේ. ඒතර ඔබට අදාළව මේවා වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි පස්සේ බලමු. ඔබට අදාළව මේ කාලේ හැටියට දැන් මේ සමහර දේවල් වෙනස් කිරීම වලින් යාවත් කාල කිරීම වලින් යුක්තව ඔබ වෙතට ඒවා ලබා දීලා තියෙනවා. ඒවයි සමහර මඟ පෙන්වීම පාවුල්තුමා විසින් පළමුවෙනි කොරින්ති පොතේ එපිස පොතේ ආදී පොත්වල සඳහන් කරලා තිබෙනවා. මේවායින් වෙනස් වෙන සමහර ව්‍යවස්ථාවන් මොනවද කියන එක. ඊට අමතරව ජේසුස් වහන්සේ උන්වහන්සේගේ මුළු ඉගැන්වීම තුළ විස්තර කළ දීලා තියෙනවා. දැන් අපි යා යුතු සම්පූර්ණ ව්‍යවස්ථාව කුමක්ද කියන එක. ඒ අනුව දෙවියන් වහන්සේ ඔබ එකිනෙක කෙනාගේ දැන් ක්ෂණික විසඳුම් ලබා දෙන අයට උනත් ඊට පස්සේ දීර්ඝ කාලීනව ගොඩනැගීමක් ඔවුන්ට ලබා දෙනවා මේ ව්‍යවස්ථානුකූල මාර්ග හරහා. ඒ වගේම ඊශ්‍රායලුන්ට කියලා දුන්න කෘෂිකර්මාන්තය කරන්න ඕන කොහොමද? වගා කළ යුතු කාල මොනවද? වගා කළ යුතු බීජ මොනවද? වගා කළ යුතු ආකාරය කොහොමද? අස්වන්න කපාගත යුත්තේ කොහොමද? ඒව කියලා දුන්නා ඊශ්‍රායලුන්ට ව්‍යවස්ථා තුලින්. ඒ වගේම විවිධ හැකියාවන් තියෙන අය ඒ කාර්යයන් වලට යොමු කරනු ලැබුවා. විවාහය සම්බන්ධ නීති ලබා දුන්නා. පූජක සේවය සහ දේව මෙහෙයන් පැවැත්විය යුතු ආකාරය ඔවුන්ට කියලා දුන්නා. රෝගී වූ අය ගැන කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කළ දුන්නා. ඒ වගේම වැරදි කළ අයට දිය යුතු විනිශ්චයන් ඔවුන්ව නිවැරදි කළ යුතු විදිය, දඬුවම් කළ යුතු විදිය මේ ව්‍යවස්ථා තුලින් දීර්ඝ කාලීන සමාජ පද්ධතියක් ගොඩනැගීම සඳහා ලබා දුන්නා. රාජ්‍ය පාලනය ගැන උපදෙස් ලබා දුන්නා. මෙලෙස දෙවියන් වහන්සේ ඊශ්‍රායලුන්ට ක්ෂණික විසඳුම් දුන්නා වගේම ක්ෂණික විසඳුම් ලබාගෙන දැන් ටිකෙන් ටික ප්‍රශ්න निराකරණය කරගත්ත මේ ජාතියට ඔවුන්ට දීර්ඝ කාලීන පිළිතුරු ලබා දෙමින් ජාතිය ශාස්ත්‍රීය විදියට ගොඩනගන්න පටන් ගත්තා. මෙලෙස දෙවියන් වහන්සේ ඔබවත් ගොඩනැගීමට කටයුතු කරනවා. දෙවියන් වහන්සේ ඔබටත් මෙලෙස උන්වහන්සේගේ ව්‍යවස්ථානුකූලව පනත් ඇසුරෙන් සවිස්තරාත්මකව ඔබේ ජීවිතයේ ගොඩනගා ගත යුතු ආකාරය විස්තර කරලා දෙනවා. මේ පනත් සහ ව්‍යවස්ථාවන් මෝසෙස් විසින් ඊශ්‍රායල් ජාතියට ඉගැන්වුවා. ඒ අනුව ඊශ්‍රායල් ජාතිය කටයුතු කළා. නොතේරෙන තැන්වලදී ඔවුන් මෝසෙස් වෙතට හෝ ලෙවි පූජකයන් වෙතට ගිහිල්ලා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඔවුන්ගෙන් ලබා ගත්තා. මෝසෙස් ඉස්සෙල්ලම කරේ මේ දෙවියන් වහන්සේගේ මාර්ග උගන්වපු එක. ඒ විදිහට දැන් අපි ඔබට දෙවියන් වහන්සේගේ මාර්ග උගන්වනවා. ඒ උගන්වන මාර්ග වලින් ඔබට යම් දෙයක් තේරුම් ගැනීමට දුෂ්කර නම් අපහසු නම් ඒ සඳහා ඔබට පුළුවන් ඇවිල්ලා ඒ දේවල් දැනට ඔබට පුළුවන් මට ඇවිල්ලා කතා කරන්න. ඔබ ඒ ගැන කතා කරද්දී ඔබට අවශ්‍ය පිළියම මම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූලව ලබා දෙනවා. හරිද? එදා මෝසෙස් වෙතට මේ සෙනග ප්‍රශ්න රැගෙන ගමන් කළා. තමන්ට තියෙන ප්‍රශ්න අරගෙන ගියා. මොනවද කරන්න ඕන කියලා දන්නේ නැති කම නිසා ඔවුන් මෝසෙස් වෙතට ගිහිල්ලා ඇහුවා අපි මොනවද කරන්න ඕන? මේ ප්‍රශ්නවලදී කළ යුතු දේ මොකද්ද කියලා මෝසෙස්ගෙන් ඇසුවා. මේ ගැන අපි නික්මයාම් පොතේ 18 වෙනි පරිච්ඡේදය විස්තර කර තිබෙන කොටස කියවමු. ඊශ්‍රායලරු තමන්ට මොන ප්‍රශ්නේ ආවත් ඔවුන් ඉස්සෙල්ලාම ඒක මෝසෙස් වෙතට අරගෙන ගියා. වෙන කොහෙවත් ගෙනිච්ච නැහැ. ළඟ රටවල් වල එක එක වෙද්දු හිටියා, වෛද්‍යවරු හිටියා, එක එක පිළියම් දෙන අය හිටියා. හැබැයි ඒ කිසිම පිළියමක් දෙන කෙනෙක් වෙතට ඊශ්‍රායලරු ගමන් කළේ නැහැ. මොන ප්‍රශ්නය ආවත්, ප්‍රශ්නේ මොකක් වුණත්, කොච්චර අසාධ්‍ය ලෙඩක් වුණත්, මොන තරම් දරුණු පෞල් ප්‍රශ්නයක් වුණත්, මොන ආර්ථික වැටීම වුණත් ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ අරගෙන මෝසෙස් ළඟට ගියා. මේක අපි නික්මයාම 18 දී දකිනවා. ඒ කොටස කියවමු. නික්මයාම 18 13 සිට 16 වන පදේ දක්වා. නික්මයාම 18 13 වෙනි පදයේ සිට 15ට. තවද පසුවදා මෝසෙස් සෙනග විනිශ්චය කරන පිණිස හිඳගත්තේය. සෙනගද උදේ පටන් සවස දක්වා ඔහු අවට සිටියාය. මෝසෙස් සෙනග සම්බන්ධව කරන සියල්ල ඔහුගේ මාමා දැක නුඹ සෙනග ගැන කරන මේ දෙය කිමෙක්ද?
නුඹ පමණක් වාඩි වී ඉන්නෙත් මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා නුඹවට නැගිට සිටින්නෙත් මක් නිසාදැයි කීය. මෝසෙස්ද සෙනඟ දෙවියන් වහන්සේගෙන් විවාහ කරන පිණිස මා වෙතට එන නිසාය. ඔහුන්ට කාරණයක් ඇති කල ඔහු මා වෙතට එති. මමද මිනිසෙකු සහ ඔහුගේ අසල්වාසිය අතරේ විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාවද ඔහුන්ට දන්වමි තමාගේ මාමාට කීවේය. එතන විස්තර වෙනවා නතර කරන්න එතනින්. හරි. එතන විස්තර වෙනවා මෝසෙස් විසින් මේ සෙනගට මඟ පෙන්වපු ආකාරය. ප්‍රශ්නයක් ඇති වුණු වහාම ඒ සෙනග විනිශ්චය කරගන්න පිණිස උපදෙස් ලබා ගන්න පිණිස මෝසෙස් වෙතට පැමුණුණා. මෝසෙස් සෙනග ඉදිරියට ගිහිල්ලා ඒ ආපු එක එක අයව විමසලා බලලා ඔවුන්ට තිබුණු ප්‍රශ්න සාකච්ඡා කරලා දෙවියන් වහන්සේගෙන් අවශ්‍ය කරන පිළිතුරු අරගෙන ඒ සෙනගට ලබා දුන්නා. දෙවියන් වහන්සේද සෙනග දෙවියන් වහන්සේගෙන් විභාග කරන පිණිස මා වෙතට පැමිණෙන්නේය. ඔවුන්ට කාරණයක් ඇති කල ඔහු මා වෙතට එති. මමද මිනිස්සෙකු සහ ඔහුගේ අසල්වැසිය අතර විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ නියෝගයේද ව්‍යවස්ථාවද උන්ට දන්වමි තමාගේ මාමාට කීවේය. මෝසස්ගේ පවුලේ කෙනෙක් ඇවිල්ලා ඉන්න වෙලාවක ඇතිවෙච්ච කතාවක් ගැන මේ තියෙන්නේ. ඒ වෙලාවේ මෝසස් කියනවා මෙන්න මේකයි මෙතන සිද්ධ වෙන්නේ. මේ අය එයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් එයාලා වෙන කොහෙවත් යන්නේ නැහැ. දෙවියන් වහන්සේ උපදෙස් දීලා තියෙන වෙන කොහෙවත් යන්න එපා කියලා ඉස්සෙල්ලම එයාලා ඒක නිසා මගේ ළඟට එනවා. මගේ ළඟට ඇවිල්ලා එයාලා ප්‍රශ්නය මට ඉදිරිපත් කරනවා. එතකොට මම ඒකට සවන් දීලා දෙවියන් වහන්සේ එයාලට දෙන උත්තරය දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුසාරයෙන් ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා කියලා මෝසෙස් කිව්වා. මෝසෙස් මෙන්න මේ දේ කළා. එදා ඒ සෙනගට මෝසෙස් කළ දේ අද ඔබ උදෙසා ඒක කරන්නට දෙවියන් වහන්සේ මට ඒ කැඳවීම දීලා තිබෙනවා. ඉතින් ඔබ ඒ දේ තේරුම් අරගෙන ඔබේ ප්‍රශ්නවලදී ඔබට පුළුවන් ඇවිල්ලා කතා කරන්න. ඇවිල්ලා කතා කරලා ඔබගේ තියෙන ඕනම දෙයක් සම්බන්ධයෙන් විස්තර දැනගන්න පුළුවන්. ඊට කලින් අපි පහුගිය කාලේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් පිළිබඳව වැඩි වශයෙන් උගන්වලා තිබෙනවා. ඉතින් ඒ උගන්වපු දේවල් ඇසුරෙන් ඔබ ඉස්සෙල්ලම බලන්න ඕන ඔබට ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් දේ ඉගෙනගත්ත දේවල් ඇසුරෙන්. දැන් මෙතන දීර්ඝ කාලයක් පහුගිය කාලයේ මුළුල්ලේ අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු අය නම් ඒ අතීතයේ උගන්වපු ව්‍යවස්ථාවන් පිළිබඳව හොඳ අවබෝධයක් ලැබලා තියෙනවා. ඉතින් එයාලට පුළුවන් පහුගිය කාලේ එයාලා ලැබපු අධ්‍යාපනය තුලින් ඒ ඉගෙනගත්ත දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉගෙන ගන්නනේ. දැන් ඒ අනුව ඔබට එන ප්‍රශ්න ගැන කල්පනා කරලා බලලා ඒවට විසඳුම් හොයාගන්න මේ පරණ අයට නම් පුළුවන්. එහෙම බැරිම වුණොත් ඔබට පුළුවන් ඒක අප වෙතට රැගෙන එන්න. අලුතෙන් ආපු කෙනෙක් අලුතෙන් ආපු අයට මේ කළ යුතු දේ එහෙම තේරෙන්නේ නැති නිසා ඔවුන්ට පුළුවන් කෙලින්ම ඒ ප්‍රශ්නේ ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කරන්න. ඒ සඳහා අපි දවසක් වෙන් කරලා දීලා තියෙනවා. ඒ වගේම අනිත් දවස්වල ඔබට කතා කරලා ඒක විසඳගත යුතු ආකාරය පැහැදිලි කරලා දීලා තියෙනවා. සතියේ දවස්වල උදේවරුේ ඔබට පුළුවන් කතා කරන්න, සිකුරාදා ඇරෙන්න. ඒ වගේම බදාද දවස අපි ඒ සඳහා ඔබට වෙන් කරලා දීලා තිබෙනවා. ඉතින් ඒ දේව මෙහෙයන් එක්ක සම්බන්ධ වෙන විදිහ ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ ප්‍රශ්න මා සමග සාකච්ඡා කළ යුතු විදිය ගැන වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් පහත තියෙන description box එකේ YouTube එකකින් සම්බන්ධ වෙන අය ඒකේ තියෙන WhatsApp group වල link වලින් ඒ කණ්ඩායම් වලට එකතු වෙන්න. ඒ තුලින් ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. මෙලෙස ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නට දෙවියන් වහන්සේගෙන් කැඳවීම ලබා තිබෙනවා. උන්වහන්සේ දෙන මඟ පෙන්වීම ව්‍යවස්ථානුකූලව ඔබට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඉතින් මේ ඊශ්‍රායල් ජාතියේ තිබුණු විශේෂත්වයක් තමයි ඔවුන් දෙවියන් වහන්සේ කියපු විදිහටම ගමන ගියා. මේ නිසා ඔවුන් සාර්ථක වුණා දෙවියන් වහන්සේත් එක්ක. දෙවියන් වහන්සේ දීපු ආශිර්වාද අනුව ඔවුන් ඒ ප්‍රශ්න විසඳගත්තා. එහෙම ගොඩනගා ගන්න පුළුවන් වුණු ප්‍රධාන හේතුව තමයි ඊශ්‍රායලුන්ට දෙවියන් වහන්සේ දුන්න මඟ පෙන්වීම අනුව ඔවුන්ට මොන ප්‍රශ්නයක් තිබුණත් අන්‍ය ජාතීන් වගේ තමන්ට රෝගයක් ප්‍රශ්නයක් එනකොට මුලින්ම වෛද්‍යවරු ලෝකේ වෙනත් අය වෙතට ගිහිල්ලා එයාලගෙන් විසඳුම් හොයන්න ගියේ නෑ. තමන්ගේ ඕනම ප්‍රශ්නකදී මෝසෙස් වෙතට තමයි ගිහිල්ලා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගත්තේ. පසු කාලීනව මෝසෙස් තව අයව පත් කළා.
මේ දේවල් වලට පිළිතුරු ලබා දෙන්න ඒ පිළිබඳ දැනුම් තේරුම් ඇති මෝසෙස් විසින් උගන්වපු තව පිරිසක් ඒ සඳහා කැඳවනු ලැබුවා. ඊට පෙර මෝසෙස් මේ අයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නා. දැන් ඒ අනුව මෙතන ඉන්න සමහර අයව අපි බයිබල් විද්‍යාලවලට යන්න සලස්වලා ඔවුන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා දෙමින් මේ සේවය කිරීමට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් සිටිනවා. ඔවුන් ඉදිරියේදී එම සේවාවන් වලට ඇතුල් වෙයි. එතෙක් ඔබට පුළුවන් මාත් එක්ක ඇවිල්ලා මේව කතා කරන්න. ඉතින් ඊශ්‍රායල් ජාතිය ඔවුන් ගිහිල්ලා වෙන කාත් එක්කවත් මේව කිව්වේ නැහැ. ඔවුන්ට ලෙඩක් හැදෙනකොට ගිහිල්ලා දොස්තර කෙනෙක් හොයාගෙන නෙමෙයි ගියේ. මෝසෙස් හොයාගෙන. මෝසෙස්ව හම්බෙන්න පුළුවන් කොයි වෙලාවේද? ඒ වෙලාව බලාගෙන එයා ගිහිල්ලා මෝසෙස්ට කතා කළා. තමන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කොච්චර බලපතලද? ඒක ආර්ථික ප්‍රශ්නයක්ද? පවුලේ ප්‍රශ්නයක්ද? ළමයින්ගේ ප්‍රශ්නයක්ද? ලෙඩක්ද? අශුද්ධ බන්ධනයක්ද? මොන දේ වුණත් එයාලා කොහෙටද ගියේ? අශුද්ධ බන්ධනයක් එනකොට වෙන විසඳුම් හොයාගෙන ගියේ නෑ. පවුලේ ප්‍රශ්නයක් එනකොට වෙන උපදේශකයෝ හොයාගෙන ගියේ නෑ. ලෙඩක් හැදෙනකොට වෙන රෝහල් හොයාගෙන වෛද්‍යවරු හොයාගෙන ගියේ නෑ. ඉස්සෙල්ලම යාලා ආවේ කාලඟටද? මෝසෙස් වෙතට. මේ නිසා මෝසෙස් විසින් කිසි අමාරුවකින් තොරව දෙවියන් වහන්සේ දෙන පිළිතුර ඉතා සරලව උන්ට පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේකයි මේ ලෙඩේ හැදෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව නම් මෙන්න මේකයි. ඒක නිසා මේ දේ කරන්න කියලා මෝසෙස් ඒකට පිළියම ලබා දුන්නා. මේ කාලේ ප්‍රතිකාර කරන්නත් අය හිටියා. හරිද? වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍ය ශාස්ත්‍රයේ පිළිබඳ අවබෝධය තිබෙන පිරිසකුත් හිටියා. ප්‍රතිකාරවලට ඔය තුවාලවලට බෙහෙත් දාන්න විවිධ ආසාත්මිකතා ඒවා රැක බලාගෙන ඒවට පිළියම් දෙන්න පිරිසකුත් දෙවියන් වහන්සේම කැඳවලා හිටියා. මෝසෙස් තමයි තීරණය කළේ හැබැයි එයා කොහෙටද යවන්න ඕන? කොයි තැනටද යවන්න ඕන? ඇත්තටම එයාව වෛද්‍යවරයෙක් වෙතට යොමු කරන්න ඕනද? එයාට කොයි ඖෂධයද ලබා දෙන්න ඕන? ඖෂධත් පාවිච්චි කළා. ප්‍රතිකර්මත් තිබුණා. හැබැයි මෝසෙස් තීරණය කළා අහලා බලලා දෙවියන් වහන්සේගෙන් ව්‍යවස්ථානුකූලව කොත්තනටද යවන්න ඕන? කොයි වගේ ප්‍රතිකර්මයක්ද? මෙයාව සමාජයෙන් වෙන් කරලා තියන්න ඕනද? මෙයාට වෙන ප්‍රතිකාරයක් දෙන්න ඕනද? මෙයාට වෙන සාත්තු සේවාවක් මෙයාට ලබා දිය යුතුද? වෙන ඖෂධයක් දිය යුතු දෙයක් තියෙනවද මෙයාට? ඒක මෝසෙස් විසින් දෙවියන් වහන්සේත් එක්ක විමසලා කල්පනා කරලා බලලා උන්වහන්සේගේ ව්‍යවස්ථානුකූලව කාරණා තේරුම් කරලා දුන්නා. ඒ වගේම ඔවුන්ට දීර්ඝ කාලීනව පිළිපැදිය යුතු වතාවත් පිළිවෙත් රටාවන් කියලා දුන්නා. හැබැයි අද කිතුණුවන් දෙස බලද්දී අපිට මොකද්ද පේන්නේ? මේ ඊශ්‍රායල් ජාතිය ගමන් කරපු විදිහට නම් නෙමෙයි අද කිතුණුව ගමන් කරන්නේ. අද බොහෝ කිතුණුවන් මුලින්ම දෙවියන් වහන්සේගේ සේවකයා වෙතට පැමිණ දෙවියන් වහන්සේ දෙන මඟ පෙන්වීම ලබා ගන්නව වෙනුවට මුලින්ම අද බහුතරයක් කිතුරුව ගමන් කරන ලෝකයේ වෙනත් විසඳුම් හොයාගෙන එයාලට ඒක අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි මේ ගමන දෙවියන් වහන්සේ කියන විදිහට අපිත් එක්ක ඔබ යන්න සූදානම් නම් මේ ලෝකේ ක්‍රම ඔබ දැන් වෙනස් කරගත යුතු කාලයේ පැමිණ තිබෙනවා. ඔබ ලෝකේ වෛද්‍යවරුන් සහ උපදේශකයන් ඔබේ සැබෑ ප්‍රශ්නය හඳුනන්නේ නැහැ. ඔබ නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ මාර්ග ඔවුන් දන්නේ නැහැ. ඒව ගැන අවබෝධයක් ඔවුන්ට නැති බැවින් ඔවුන් දෙන විසඳුම අසම්පූර්ණයි. ඒව තුලින් ඔබට අතුරු විනාශයන් රැසක් ඇතිවිය හැකි. අනිවාර්යෙන් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා ඔබ විසඳුම හොයාගෙන ලෝකෙට ගියොත්. එම නිසා මුලින්ම ඔබ දෙවියන් වහන්සේ විසින් පත් කළ සේවකයා වෙතට පැමිණෙන්නට අවශ්‍යයි. මේ ලෝකේ ක්‍රම හොඳයි කියලා ඒව පස්සේ යන්න එපා. පළමු තැන දෙවියන් වහන්සේට දෙනවා කියන්නේ මොකද්ද? ඔබේ ප්‍රශ්නයකදී ඔබ ඉස්සෙල්ලම විමසන්නේ කාවද? ඔබගේ ප්‍රශ්නයකදී ඔබ ඉස්සෙල්ලම එන්නේ කාගේ උත්තරේ හොයාගෙනද? ඔබ දොස්තර කෙනෙක්ගේ උත්තරේ හොයාගෙන නම් ඉස්සෙල්ලම යන්නේ. එහෙනම් ඔබ දෙවියන් වහන්සේට පළමු තැන දෙනවා කියන එකේ තේරුම මොකද්ද? එබැවින් ඔබ ඊළඟට කළ යුතු දේ දෙවියන් වහන්සේගේ අනුදැනුම සහිතව අපි පැහැදිලි කළ දෙනවා. මොකද්ද ඊළඟට ඔයා කරන්න ඕන කියන එක පැහැදිලි කළ දෙනවා. ඒ සඳහා ඒ මඟ පෙන්වීම ලබන්න නම් ඔබ ඉස්සෙල්ලම ඇවිල්ලා මේ ප්‍රශ්නේ කියන්න අවශ්‍යයි. මේ ඊශ්‍රායල් වරුදා මෝසෙස් ගාවට ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්නේ කිව්වා. හැබැයි අද කිතුණුවෝ එසේ නොකිරීම නිසා අතුරු විනාශයන් විවිධ ප්‍රශ්න රැසක් ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා. අද දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය කිතුණු සභාවෙන් ටිකෙන් ටික හීන වීගෙන යනවා.
දෙවියන් වහන්සේට පුළුවන් ද එතකොට බෙහෙත් දෙන්න? දෙවියන් වහන්සේට පුළුවන් ද ලෙඩ හොඳ කරන්න එහෙම? දෙවියන් වහන්සේ තින් එහෙම කරයිද අපේ ප්‍රශ්නෙට විසඳුමක් දෙයිද කියන සැකය අද කිතුණු සභාවට ඇතුල් වෙලා ඉවරයි. අපි ඉතින් ලෙඩක් හැදිච්ච ගමන් දෙවියන් වහන්සේගේ සේවකයා ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා වැඩක් තියනවද? එයා දොස්තරද? දැන් මෝසෙස් දොස්තර කෙනෙක් නෙමෙයි. එයා දෙවියන් වහන්සේගේ සේවකයෙක්. දෙවියන් වහන්සේගේ සේවකයෙක් කියලා කියන්නේ දොස්තර කෙනෙක්ට එහා ගිහිල්ලා ඔබව මවපු දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනා. ස්වර්ගික පණිවිඩය මඟ පෙන්වීම ඔබට රැගෙන එන කෙනා. දොස්තරද එතකොට ඔක්කොම දන්නේ? නැත්නම් දෙවියන් වහන්සේ සමග ඉන්න උන්වහන්සේ කැඳවීම ලැබපු මෝසෙස්ද? කවුද? මේ සෙනග නම් මේ ඊශ්‍රායලරුන් නම් මෝසෙස්ව පිළිගෙන මෝසෙස් කියපු දෙයට අහුම්කම් දුන්නා. හරිද? එයාලා කිව්වේ නෑ ඉතින් හරියට අපි මෝසෙස් ඉතින් රතු මුහුද දෙබෑ කළා නම් මනම් කරලා ගෙනාව නම් තමයි. ඒ වුණාට ඇයි මෝසෙස් දොස්තර කෙනෙක්ද? එයා දන්නවද මේ ලෙඩේට බෙහෙත? අපි ඔන්න ඔහෙ යන් අර මේ එහා ජාතිය එහා ගමේ ඉන්න දොස්තර ගාවට යන් කියලා එයාලා ගියේ නෑ. එයාලා මෝසෙස් ළඟටම ආවා. මෝසෙස් ළඟට ආවම මෝසෙස් එයාලට දිය යුතු පිළිතුර දෙවියන් වහන්සේගෙන් විමසලා ව්‍යවස්ථානුකූලව දුන්නා. ඔයාගේ ඕන ලෙඩකට, ඔයාගේ ඕන ප්‍රශ්නයකට මූලය මේ බයිබලයේ විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා. ඔබගේ ඕන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන ඔබ දෙවියන් වහන්සේ ගණන් ගන්න නැතුව ඔබට කැමති විදිහට දේවල් කරපු නිසා. දැන් ඒවා නිවැරදි කරගත යුත්තේ කෙසේද කියන එක බයිබලයේ තමයි විස්තර කරලා තියෙන්නේ. කිසිම වෛද්‍ය පොතක ඒවා ලියලා නැහැ. මැවිල්ල හැසිරෙන විදිහ, ඔබේ ශරීරයට සුදුසු කෑම බීම, මේ හැමදේම බයිබලයේ අන්තර්ගතයි. බයිබලයේ ඇසුරෙන් දැන් සුද්ධාත්මයන් වහන්සේ ඒවා තවදුරටත් වැඩි වර්ධනය කරමින් මේ කාලයට ඔබින විදිහට ඔබට ලබා දෙන්නට ආත්මයන් වහන්සේ අප සමග සිට ක්‍රියා කරනවා. එම නිසා ඔවුන් ලෝකෙට ගියේ නෑ. මෝසෙස් වෙතට ඉස්සෙල්ලම ආවා. හැබැයි අද කිතුණුවෝ දෙවියන් වහන්සේගේ සේවකයා වෙතට ඉස්සෙල්ලම එන්න නැතුව යන්න තියෙන ඔක්කොම තැන් ගිහලා බැරිම වෙලා ඔන්න නන්නත්තර වුණාට පස්සේ ඕන් හොයාගෙන යනවා සුවමහයක්. අවුරුදු ගණන් ක්‍රිස්තියානි. හැබැයි ගන්න තියෙන ඔක්කොම ණය අරගෙන ලෝන් පොලි අරගෙන දෙන්න තියෙන ඔක්කොම උගස් කරලා බැරිම තැන තියෙන ඔක්කොම නැති බංගස්ථාන වුණාට පස්සේ ඕන්න සුවමහයකට එනවා. අනේ අපිට උදව් කරන්න කියාගෙන. ඒක හරියන්නේ නැහැ. පළමු තැන කිතුණුව කාටද දෙන්න ඕන? ඉස්සෙල්ලම ඔයා ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් ਵਿਚාරන්න ඕන. දැන් මේ ඉන්න අය ප්‍රශ්න ඇති වෙන්න කලින් ඉස්සෙල්ලම ඇවිල්ලා අහන්න මොකද්ද කරන්න ඕන කියලා. කිතුණුවන් එහෙම තමයි කළ යුත්තේ. ඔබ ගිහිල්ලා කරන්න තියෙන ඔක්කොම මේ ප්‍රතිකාර කරලා ඉවර වෙලා ඇවිල්ලා මේ පිළිකා තියන අය, එක එක දරුණු රෝග තියන අය ඔබට කරන්න තියෙන ඔක්කොම ප්‍රතිකාර කරලා අවුරුදු ගණන් බෙහෙත් බීලා ඔක්කොම කරන්න තියෙන ඔපරේෂන් ටික ඔක්කොම කරලා අතපය කපාගෙන අතපය නැතුව ශරීර අභ්‍යන්තරයේ අවයව ගලවගෙන ඒව වෙනස් කරගෙන ඔක්කොම කරගෙන දැන් ඉතින් මෙහි ඇවිල්ලා මොකද්ද කරන්නේ? ඔබ ලෝකේ විසඳුම් සෙවීම නිසා අතුරු විනාශයන් රසක් එනවා. තිබුණු රෝගයට ගත්ත ප්‍රතිකාර විසින් අද බහුතරයක් ප්‍රතිකාර ලෝකෙන් හොයාගෙන යන අයට අතුරු ආබාධ රසක් ඇති වෙනවා. පිළිකාවට දෙන බෙහෙත, පිළිකාවට ලබා දෙන විකිරණශීලී ප්‍රතිකාර නිසා මිනිස්යන්ගේ ආයු කාලය කෙටි වෙනවා. ආයු කාලය කෙටි වෙන්නේ පිළිකාව නිසා නෙමෙයි. මොකක් නිසාද? විකිරණශීලී ප්‍රතිකාර නිසා. හරිද? ඉතින් ඒක හරියට අර ලංකාවේ ජනකතාවක් තියෙන රජතුමාගේ ඇඟේ මහපු ඇඟේ වැහුවලු මැස්සෙක් මේ මැස්සව මරන්න කියලා එතන ළඟ හිටපු සේවකෙක් ගැහුවලු කඩුවෙන් මැස්සට. මොකක් වෙන්නේ නැතිද? මැස්ස මැරලා ගියා, රජතුමාව කැපුණා. ඔය වගේ තමයි අද බොහෝ ලෙඩවලට ප්‍රතිකාර කරන්නේ. එයාලට වැඩක් නැහැ මේ ශරීරේ වැඩ කරන්නේ කොහොමද? මේ ශරීරයේ අනිත් අවයව සියුම්ව හැදිලා තියෙනවා. ඒවට බාධාවක් වෙයිද මේ ප්‍රතිකාරය කළොත්, මේ ඔපරේෂන් එක කළොත්, මේ විකිරණශීලී ප්‍රතිකාරය කළොත්, මෙහෙම කරන්ට් එක ඇල්ලුවොත් අනිත් අවයව ඉතුරු වෙලා තියෙයිද කියන එක වැඩක් නැහැ. ඕන එකක් වෙච්චයි කියලා ඇල්ලුව කරන්ට් එක දුන්න විකිරණශීලී ප්‍රතිකාරය අනිත් අවයව ඔක්කොම ඉවරයි. දෙවියන් වහන්සේ කොහෙද එහෙම එකක් උඩ නැගුවේ? දෙවියන් වහන්සේ එහෙම ක්‍රමයක් හැදුවේ නැහැ. දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ ආහාර රටාවලින්, එයාලගේ ආහාර රටාවන්
ඔවුන්ගේ ජීවිත රටාවන් වෙනස් වෙච්ච ගමන් බොහෝ ඒවයේ ප්‍රතිඵල විදිහට රෝග පැමිණෙනවා. දැන් ගොඩක් එක එක ලෙඩ හැදිලා ඉන්නවා නම් ඔයාගේ ලෙඩේට හේතුව වෙන මුකුත් නෙමෙයි ඔයා කාපු කෑම. ඔයාගේ પરම්පරා ගානක් තිස්සේ ඔයාගේ ජීවිතයේ ආහාර පුරුද්ද, ඔයාගේ චරිත පුරුද්ද, પરම්පරා කිහිපයක් තිස්සේ ඔවුන්ට තිබුණු වැරදි ඇබ්බැහිකම් පුරුදු සහ ආහාර රටා නිසා අද ලෙඩ හැදිලා තියෙනවා. සීනි හැදිලා තියෙන සමහර අයට. ඇයි සීනි හැදෙන්නේ? ආහාර රටාවේ තියෙන වැරද්ද නිසා. පිළිකා හැදෙනවා. ඇයි? ආහාර රටාවේ තියෙන වැරද්ද නිසා. හෘදයාබාධ, කොලෙස්ටරෝල් මේ ඔක්කොම හැදෙන්නේ ඇයි? ශරීරයේ ඇති වෙන ඕනම අකර්මණ්‍යතාවයකට හේතුව දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූලව ජීවත් නොවීම සහ ආහාර රටාව දෙවියන් වහන්සේ කියපු විදිහට පවත්වා නොගැනීම. මේ පිළිබඳව අපි පහුගිය අවස්ථාවල වැඩිදුර විස්තර කළ තිබෙනවා. ඉදිරියේදී වැඩිදුර තවදුරටත් කරුණු තේරුම් කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණ කිහිපයක් මම මේ කියන්නේ. හරිද? ඉතින් තමන්ගේ ශරීරයේ නහර බ්ලොක් වෙනවා. වැඩිපුර ඌරු මස් කෑවොත්. ඒ වගේම දෙවියන් වහන්සේ එපා කියපු සත්තුන්ගේ මස් වැඩිපුර කෑවොත්. තෙල් සහිත ආහාර වැඩිපුර අරගත්තොත්. ඒ වගේම අද පවතින විෂ රසායනික සහිත ආහාර දීර්ඝ කාලයක් ගත්තොත් පිළිකා ඇති වෙනවා. දැන් මේකට ශනික විසඳුම් විදියට එක එක අය වෛද්‍යවරු විවිධ ප්‍රතිකාර දෙනවා. හැබැයි මේක නෙමෙයි පිළියම. ඔවුන්ගේ ආහාර රටාව නිවැරදි විය යුතුයි බයිබලයේ තියෙන විදිහට. දෙවියන් වහන්සේ දෙන උපදෙස් විදිහට. බයිබලයේ සමහර දේවල් දැන් මේ කාලේ තියෙන සමහර දේවල් ලියවිලා නැතත් එය බයිබලයේ ලියවිලා තියෙන දේවල් අනුසාරයෙන් අද සුද්ධාත්මයන් වහන්සේ අදට ගැළපෙන විදිහට සමහර උපදෙස් ඔබට ලබා දෙනවා. ඔබේ ජීවිත රටාවන් සහ ආහාර රටාවන් පිළිබඳව. එහෙම නැතුව ලෝකෙට ගියොත් ඔබ උත්තර හොයාගෙන තියෙන ලෙඩේ වෙනුවට ලෙඩ ගොඩක් හදාගෙන එන්නේ. ඒක නිසා ලෙඩේ හැදෙනකොට ඇවිල්ලා පූජකවරයාගෙන් අහන්න මොකද්ද කරන්න ඕන කියලා. දැන් දීර්ඝ කාලයක් ලෙඩවල ඉන්න අයට ඔබගෙන් බොහෝ පිරිසකට ෂණික විසඳුම් දෙන්නට දෙවියන් වහන්සේ කැමති වෙ ඉන්නවා. ඔබ දැන් ගොඩක් දුක්ඛිත තත්වයකට වැටී සිටින බහුතරයක්. ඉතින් ඒ අමාරුකම් නිසා දැන් ඔබට මේවා ඔක්කොම ආහාර රටා වෙනස් කර කර ඉන්න අමාරු නිසා එක සැරේම ෂණික විසඳුම් දෙනවා සමහරුන්ට. හැබැයි ෂණිකව එම ආශිර්වාද ලබන අයට, ෂණිකව සුවය ලබන අයටත් ඊට පස්සේ මං කියන විදිහට වැඩ කරන්න ඕන. ඊළඟට දෙන උපදෙස් අනුව වැඩ කරන්න ඕන. බයිබලයේ තියෙන දේ අනුව ඔබ ඊළඟට කන්න බොන්න ඕන දේ ඔබ කොහොමද ඔබේ ජීවිතේ හැඩගස්වා ගත යුත්තේ? මේ ලෙඩේ හැදුනේ මොන වැරද්ද නිසාද? ඒ වැරද්ද හදාගන්නේ කොහොමද? දැන් ඔබ කන්න බොන්න ඕන මොනවද කියන එක ව්‍යවස්ථානුකූලව මම ඔබට පැහැදිලි කරලා දෙනවා. හාස්කමක් ලබන අයටත් දැන් හාස්කම ලැබුණ ගමන් ඔක්කොම හරි කියලා හිතාගෙන ආයෙ ගිහිල්ලා පරණ ජීවිතේ ගත කරන්න එපා. වැඩි කල නොගොස් ආයෙසරයක් ඔබට ලෙඩේ හැදෙනවා. හාස්කමෙන් ඔබ සුව කරනවා. මෙතන ඉන්න බහුතරයක් දෙනා. හැබැයි ඒ සුව කරන අය ඊළඟට දෙවියන් වහන්සේට කීකරු වෙලා ඒ කියන විදිහට තම ජීවිත රටා ආහාර රටා වෙනස් කරගන්න අවශ්‍යයි. සමහරු ලෝකේ විනිශ්චයකාරයන්ගෙන් පිහිට හොයාගෙන ගිහිල්ලා ජීවිත කාලයක් පුරා නඩු කියනවා. දෙවියන් වහන්සේ දෙන උපදෙස් ගන්න පූජකවරයා වෙතට එන්නේ නැතුව ඒ නඩුවලදී එකිනෙක කෙනා අතර ඇතිවන ඉඩම් ආරවුල් ප්‍රශ්න එකිනෙක කෙනා තම තමන්ගේ දේවල් බලහත්කාරයෙන් අත්කර ගැනීම වලදී පූජකවරයා ගාවට ඇවිල්ලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න තු යනවා. ඉස්සෙල්ලම නීතිඥයන් හොයාගෙන ගිහිල්ලා ඒ ක්‍රමවලට නඩු දාගෙන ප්‍රශ්න විසඳ ගන්න ගිහිල්ලා අන්තිමට ඉඩමේ වටිනකමට වඩා නඩුකාරයන්ට මුදල් ගෙවලා තියෙන සමහරු මුළු ජීවිත කාලයක්. දැන් ලංකාවේ ඉඩම් නඩු ගැන මොනවද කියන්න තියෙන්නේ? ඉඩම් නඩු කියන්නේ ඒවා ඉවර වෙන නඩු නෙමෙයි. ඔයාගේ ජීවිත කාලෙත් හරි ඉඩම් නඩුවත් හරි. හරිද? ඉතින් ඇයි හේතුව? ඉස්සෙල්ලම කිතුණුවෝ දෙවියන් වහන්සේගේ පූජකවරයා හොයාගෙන ඇවිල්ලා ප්‍රශ්නේ විමසුවේ නැහැ. මොකද්ද දෙන්න ඕන? පිළිතුර කළ යුත්තේ කුමක්ද කියන විමසන්න නැතුව ගිහිල්ලා වෙන ලෝකේ විනිශ්චයකාරයෝ දන්නවද වාට දෙන්න ඕන පිළිතුර? එයාලා කියයි නඩුවක් දාන්න අපි නඩුව ඇදගෙන යන් මං කතා කරන්නම් දිනවල දෙන්නම් කියලා කියයි. දැන් සමහර දිනවල දෙන්නම් කියපු නඩු ඒ මිනිස්සු මැරිලා ඒ මිනිස්සුන්ගේ ඊළඟ පරම්පරාව නඩු කියලා උනුත් මැරිලා. දැන් එයාලගේ දරුවෝ ටික තාම මේ නඩුව ඇදගෙන යනවා. ඔන්න ලෝකේ විසඳුම් වල ස්වરૂපය තියෙන එකත් නැති වෙන තැනට තමයි එන්නේ. මිනිසුන් ලෝකේ ක්‍රමවලට ණය අරගෙන දියුණු වෙන්න විශාල ව්‍යාපාර ගොඩනගන්න ගිහිල්ලා ලෝකේ ක්‍රමවලට ලෝකේ මූල්‍ය ආයතන ණය දෙන සමිති ණය දෙන ස්ථාන මේ තැන් වලින් ණයට අරගෙන ව්‍යාපාර
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනගන්න ගිහිල්ලා ලීසින් කම්පැනි වලින් ණයට අරගෙන අද ඔවුන්ට තියෙන දේවලුත් නැති වෙලා තිබෙනවා. ඔවුන්ට සමාදානයේ තිබුණ මෙච්චර කල් මොකක් නැතත් අද ඔවුන්ට සමාදානය නැහැ. නිින්ද නැහැ. කොයි වෙලාවෙ ඇවිල්ලා වාහනේ උස්සයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ඇවිල්ලා ණය ගත්ත මිනිස්සු ඇවිල්ලා පොලියේ ඉල්ලගෙන කොයි වෙලාවෙ එයිද කියලා දන්නේ නැහැ. බයෙන් සැකෙන් ජීවත් වෙන තමන්ට ලැබෙන දේ කා ගන්න බැරි තැනට පත් වෙලා තිබෙනවා. තමන්ට තිබුණු දේපොළ වතු පිටි ඔක්කොම උගස් කරලා විකුණලවත් මේ වෙච්ච ණය ගෙවා ගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි? ව්‍යාපාරයක් ගොඩනගද්දී යම් දෙයක් පටන් ගනිද්දී දෙවියන් වහන්සේගේ පූජකවරයාත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරන්තු ගියා බැංකු හොයාගෙන මූල්‍ය සමාගම් හොයාගෙන ගියා උපදෙස් ගන්න. අද උන්ට මේ මහා ව්‍යාපාරිකයෝ වගේ හොඳ වාහනවල යනවා වගේ ඔයාලට පෙනේ. ඔවුන් ඇතුළාන්තයෙන් වැටිලා ඉන්නේ. ඔවුන්ගේ ව්‍යාපාර කඩන් වැටිලා. ඔවුන්ගේ වාහන තව ටික කාලෙකින් නැති වෙනවා. ඒවා සීස් කරනවා. ඒවා උන්ට නැති වෙනවා. ඔවුන්ගේ ව්‍යාපාර කොච්චර තිබුණත් ඔවුන් මහා මානසික ආතතියකින් ජීවිත කාලයක් ගත කරලා මැරිලා යනවා. අනුවන කමට ගිහිල්ලා ගත්ත ණය නිසා බොහෝ කිතුණුවනුත් අද මේ තත්වේ. ඇයි? පූජකවරයා මුණ ගැහෙන්නේ නැතුව ඉස්සෙල්ලම ගියා ලෝකේ මූල්‍ය සමාගම් හොයාගෙන මූල්‍ය උපදේශකවරුන්ගෙන්. ඒ වගේම කිතුණු දරුවෝ ලෝකේ ක්‍රමයට අද හැඩගස්සලා. ලෝකේ ක්‍රමේ තමයි දරුවන්ට අධ්‍යාපනයට මුල් තැන දීම. අනිත් මොන දේ වුණත් ලෝකේ දරුවන්ගේ මුල් තැන තමයි අධ්‍යාපනය. දරුවෝ මුලින්ම යොමු කරවන්නේ අධ්‍යාපනයට. අධ්‍යාපනය තමයි එයාලගේ පළවෙනි දේ. අනිත් දේ මොනවා වුණත් කමන්නේ එයාලගේ ජීවිත කොහොම වුණත් කමන්නේ ඉගෙනගෙන හිටපල්ලා. උඹලා මොන වැරද්ද කළත් කමන්නේ මොන පාපය කළත් කමන්නේ ඕන දෙයක් කරපල්ලා ඉගෙනගෙන. ඔහොම තමයි ලෝකේ දෙමව්පියෝ කියන්නේ. අද කිතුණු සභාවත් ඒක වෙලාගෙන දරුවන් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ පූජකවරුන්ගෙන් විමසුවේ නැහැ. ඇවිල්ලා කළ යුතු දේ දෙවියන් වහන්සේගෙන් විචාරුවේ නැහැ. ඔවුන් ලෝකේ ක්‍රමවලට දරුවන් හැඩගස්සලා අද පාසල් තමයි දරුවන්ව නොමග යවන මූලික මධ්‍යස්ථාන බවට පත් වෙලා තිබෙන්නේ. ඔබේ දරුවෝ මුලින්ම පාපයට හුරු වෙන්නේ පාසල තුලදී. ඔවුන් ගමන් කරන උපකාරක පන්තිය තුලදී, විශ්වවිද්‍යාලය තුලදී ඔවුන් බේබද්ද වෙනවා. ඔවුන් ඇබ්බැහිකම් වල හිර වෙනවා. පාසල් වලදී නොමනා ක්‍රියාවන් වලට හසු වෙලා වැරදි සම්බන්ධතාවලට ගිහිල්ලා යාළුවොත් එක්ක මිශ්‍ර වෙලා ඔවුන් මහා විනාශකාරී පුරුදු වලට ඇබ්බැහි වෙනවා. ඉන්පස්සේ ඒවා ජීවිත කාලයක් ගිහිල්ලත් හදාගන්න බැරි තත්වයකට පත් වෙනවා. ඇයි? මේ කිතුණුව එදා මෝසෙස් විසින් සෙනගට දුන්න උපදෙස්. එදා ඊශ්‍රායල්වරු මෝසෙස් එක්ක ගමන් කරපු ගමන් කිරීම නෙවෙයි. අද කිතුණුව දෙවියන් වහන්සේගේ පූජකවරයාත් එක්ක ගමන් කරන්නේ. ලෝක ක්‍රම හෙව්වා. දැන් ඔවුන් ලෝකයට ගිහිල්ලා දරුවෝ දෙවියන් වහන්සේගේ සුද්ධ මාර්ගවල ගොඩනැගීමයි දෙමව්පියෝ යටතේ තියාගෙන දරුවන් හැසිරවීමයි දෙවියන් වහන්සේ ක්‍රමේ. අද දරුවෝ ඩේකෙයා සෙන්ටර් වල දාලා සමහරු රැකියාවල් වලට ගිහිල්ලා ඒ දරුවා දවස් තිස්සේ මොනවා කරනවද කියලා දන්නේ නැහැ. ඒ දරුවට දවස් තිස්සේ මොන දෙයක් සිද්ධ වෙනවද කියලා දෙමව්පිය දන්නවා. හැන්දෑවට ගිහිල්ලා අතින් අල්ලන් ඇදගෙන ඇවිල්ලා ගෙදරට දානවා. ආයි උදේට ගිහිල්ලා එතෙන්ටම දානවා. පාසලට දාලා ඇවිල්ලා සමහර විට අවුරුදු ගාණක් ගිහිල්ලා තමයි බලන්නේ මොකද උනේ මූට කියලා. සමහරු දරුවන්ව දාලා රට ගිහිල්ලා වෙන රටවල් වල තාත්තා මෙහෙ පිස්සු කෙලිනවා. අම්මා ගිහිල්ලා රට. එක්කෝ අම්මයි තාත්තයි දෙන්නම ගිහිල්ලා රට. දරුවා තනියම මෙහෙ ආච්චි ගාව දාලා, බාප්පා ගාව දාලා, නැන්ද ගාව දාලා. බාප්පටයි නැන්දටයි ආච්චිටයි තේරෙන්නේ නැහැ ළමයව හදන්න. දෙවියන් වහන්සේ ළමයින්ව දුන්නේ දෙමව්පියන්ට හදන්න. හැබැයි ඒක නොකර අද ලෝකේ ක්‍රමවලට, මුදල් වලට, අධ්‍යාපනයට, ලෝකේ ක්‍රමවලට මිනිස්සු හැඩ ගැහිලා ලෝකේ විසඳුම් හොයන්න ගිහිල්ලා දෙවියන් වහන්සේගේ පූජකවරයා ගාවට ඇවිල්ලා ඇහුවේ නෑ මොකද්ද කරන්න ඕන කියලා. ඒ නිසා අද ඔබගේ දරුවෝ නොමග ගිහිල්ලා වැරදි සම්බන්ධතාවල ඇබ්බැහිකම් වල ඇයි ඔබ එදා ඊශ්‍රායල් ජාතිය මෝසෙස් එක්ක ගමන් කළා වගේ නොවේ අද ඔබ ඔබේ පාස්ටර්ත් එක්ක ගිහිල්ලා තිබෙන්නේ. මෙතන ඉන්න අයත් එහෙම නෙමෙයි නම් අපිත් එක්ක මේ ගමන යන්නේ වැඩක් නෑ. එහෙනම් ඔබ යන ක්‍රමයටම තනියම මේ ගමන යන්න මොකටද ඉන්නේ? ඔබේ ප්‍රශ්නේ ඉස්සෙල්ලම ඇවිල්ලා කතා කරන්නේ මාත් එක්ක නෙමෙයි නම් දැනට මම ඔබත් එක්ක කතා කරනවා. ඉදිරියේදී තව පිරිසක් ඒ සඳහා පුහුණු වෙනවා. ඔබ ඇවිල්ලා ඒක කතා කරන්නේ නැත්තම් ඔබ විසඳුම් ගන්න කලින් ඔබ පිළියම ගන්න කලින් නෙමෙයි නම් ඇවිල්ලා කතා කරන්නේ. ඔයාට හිතිච්ච ඔක්කොම දේවල් කරලා ඇවිල්ලා පාස්ටර් මෙන්න මේක මං කරා කියලා ඒ කරපු දේ කියලා යන්න දෙන්නේ. ඉතින් මොකද්ද මට කියන්න තියෙන්නේ? එහෙනම් ඒ කරපු විදිහටම කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. වෙන මොකද්ද? තීරණය ගන්න කලින් එන්න.
ලෝකෙන් විසඳුම හොයන්න කලින් එන්න. දොස්තර ගාවට යන්න කලින් එන්න. වෙන ක්‍රම හොයන්න කලින් ගන්න කතා කරලා අහන්න. ඇවිල්ලා හම්බෙන්න. දෙවියන් වහන්සේගේ පූජකවරයාත් එක්ක යන ගමනකට ඇතුල් වෙන්න ඕන කිතුණු සභාව. අනිත් සභාවන් ගැන මට වග කියන්න හැකියාවක් නැහැ. මෙතන දැන් ඔබ අපිත් එක්ක මේ ගමන යනවා නම් ඔබ එලෙස කළ යුතුයි. එහෙම නැත්නම් ඔබ මේ ගමන අපිත් එක්ක ගිහිල්ලා වැඩක් නැහැ සහෝදරයා සහෝදරිය. ඔබ ලොකු විනාශයකට යනවා. ඔබ කියන දේ අහන්න නැතුව ගිහිල්ලා. ඔයා කියයි නෑ ඔයා දොස්තර නෙමෙයිනේ මං දොස්තර ගාවට යන්නම් කියලා යයි. හැබැයි පස්සේ එන්න එපා. විනාශයක් වුණාට පස්සේ යාඥා කරගන්න. කරලා වැඩක් නෑ. ඔයාගේ ශරීරය විනාශ කරගෙන එන්නේ මෙතන. මුලින්ම ප්‍රශ්නේ කියන්න. ණය වෙන්න කලින් ඇවිල්ලා කතා කරන්න. දරුවෝ විනාශයට යන්න කලින් ඇවිල්ලා කතා කරන්න. දැන් එහෙම විනාශයකට ගිහිල්ලා ඉන්නව නම් පැරණි පාපයට සමාව දීලා දෙවියන් වහන්සේ ඔබට අනුකම්පා කරලා උපකාර කරන්න කියලා අපිට නියෝග කළා තිබෙනවා. ඒ අනුව සමහරුන්ට ෂණික විසඳුම් ලබා දෙනවා. හැබැයි ඊට පස්සේ හරි ඔබ දෙවියන් වහන්සේ කියන දේට අවනත වෙන්නටම අවශ්‍යයි. ඊළඟට කියන උපදේශ පිළිපදින්න කැමති නම් විතරක් යාඥා කරගන්න එන්න. ඊළඟට මම ඔබට කියන විදිහට කෑම බීම කාලා ඔබට කියන විදිහට බයිබලයේ එපා කියපු කෑම වලින් වෙන් වෙලා බයිබලයේ කියලා තියෙන ආහාර රටා පුරුදු වලට හැඩගැහිලා ඒ විදිහට ඔබ යන්න කැමති නම් යාඥා කරගන්න එන්න. බයිබලයේ කියලා තියෙන විදිහට ඔබේ ව්‍යාපාරය ගොඩනගන්න කැමති නම් මෙතනින් පස්සේ මම යාඥා කළා. දැන් ඔබට තියෙන මහා හිසරදය ඔබට තියෙන මහා ආතතියට දැන් විසඳුමක් ලබා දෙන්නම් ඔබට අනුකම්පා කරලා. හැබැයි එතනින් එහාට ඔබ මේ කියන දේ අහලා ඔබගේ ව්‍යාපාරය ගොඩනැගිය යුතුමයි. ඊට පස්සේ විසඳුම අහගෙන ගිහිල්ලා ඔබට ඕන දේවල් කරෝතින් ඔබ නැවත වැටෙනවා. ඊට පස්සේ දෙවනි සැරේ නම් එන්න එපා යාඥා ඉල්ලගෙන. හරිද? විවිධ එක එක්කෙනත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නවලට ලෝක ක්‍රම වලින් විනිශ්චයකාරයන්ගෙන් පොලිසිය ගිහිල්ලා පොලිසි ගානේ ගිහිල්ලා එයාලගෙන් පිහිට පතලා විනිශ්චයකාරයන්ගෙන් පිහිට පතලා අන්තිමට ප්‍රශ්න හිර වෙනකොට ඒ තැන් වලින් ඔබට අසාධාරණ වෙනකොට දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා පළක් නැහැ. දැන් එහෙම හිර වෙලා ඉන්නවනම් එයාලට ෂණික විසඳුම් දෙන්න. හැබැයි එතනින් එහාට ඔබ දෙවියන් වහන්සේට අවනත වෙලා දෙවියන් වහන්සේ කියන විනිශ්චයකාරයා ඉදිරියේ ඔබ සිටින්නට අවශ්‍යයි. ඒ වගේම ඔබ ලෝකේ ක්‍රම අනුව ගිහිල්ලා ඔබේ විවාහයන් පෞල් සම්බන්ධතාවයන් බිඳ වැටිලා එසේ තිබෙනවා නම් ඔබ විවාහ වෙන්න කලින් ඇවිල්ලා කතා කරන්න ඕන. ඔබේ දරුවා විවාහ වෙන්න කලින් තමයි ඇවිල්ලා කතා කරන්න ඕන පූජකවරයාත් එක්ක. හරිද? ඔබ සම්බන්ධතාවයක් ඇති කරගන්න කලින් ඇවිල්ලා කතා කරගන්න. ඔක්කොම කරගෙන ඉවර වෙලා විවාහෙට දින දාගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම එකක් කරන්න යනවා කියලා කියන්න එපා. මෙන්න මෙහෙම එකක් තියෙනවා පාස්ටර් ඇවිල්ලා මේ වෙඩින් එකට ඇවිල්ලා යන්න නම් කියන්න එපා. එන්නේ නැහැ. ඒ වගේ තැන් වලට එන්නේ නැහැ අපි. ඔයා කැමති විදිහට ඔයාගේ වෙඩින් එක කරගන්න. තීරණය කරන්න කලින් ඇවිල්ලා අහන්න. දැන් තීරණය කරලා විවාහ වෙලා දෙමව්පියෝ දරුවන්ව අන්‍යාගමිකයන්ට බන්දලා දීලා එක එක දේවල් කරලා ඉවර නම් දැන් ඔබට අනුකම්පා කරලා දෙවියන් වහන්සේ දෙන විසඳුම ලබා දෙන්න. හැබැයි මෙතන ඉඳලා ඔබ දෙවියන් වහන්සේ දී තිබෙන ව්‍යවස්ථානුකූලව අපි සුද්ධාත්මයන් වහන්සේගෙන් විමසලා ඔබට දෙන උපදෙස් අනුව ඔබ ක්‍රියා කරන්නට කටයුතු කළ යුතුමයි. පැහැදිලිද? අද මේවා අමතක වෙලා කිතුණු සභාවට අද කිතුණු සභාව වේගයෙන් ලෝකයේ පසුපස ගමන් කරමින් සිටිනවා. ඒ නිසා ඒ කිතුණු සභාව බහුතරයක් කිතුණු යන මාර්ගයේ යන්න නම් ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩක් නැහැ. අලුත් ගමනක්. එදා ඊශ්‍රායලු ගියා වගේ ගමනක් ඔබත් එක්ක යන්නයි අපි සූදානම් වෙන්නේ. ඒ සඳහායි අපි කැප වෙලා වෙන් වෙලා ඉන්නේ. ඔබ අපිත් එක්ක එකතු වෙන්න ඕන මොකටද? එදා ඊශ්‍රායලු ගියා වගේ සාර්ථක ගමනක් ගිහිල්ලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්න. පොළොවේදිත් අන්‍ය ජාතිකයන්ට අතපාන්න නැතුව ඔබගේ දරුවෝ සුද්ධ මාර්ගවල ගොඩනගා ගන්න. එක එක ලෝකේ ප්‍රතිකාර ක්‍රම වලට ගිහිල්ලා ඔබේ ශරීර නැතිනාස්ති කරගන්න නැතුව දෙවියන් වහන්සේ කියන විදිහට ඔබේ ජීවිත ශරීර සුදුසු පිළිවෙලට ගොඩනගී ගැනීමේ අරමුණෙන් තමයි ඔබ දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්නට අවශ්‍ය. අපිත් එක්ක මේ ගමන යන්නට එන්න අවශ්‍ය. මේ කියන දෙයට අවනත වෙලා දෙන උපදෙස් පිළිපදින්න කැමති නම් ඔබව නිදහස් කරනවා. ෂණික විසඳුම් අවශ්‍යයට ෂණික විසඳුම් ලබා දෙනවා. ඒ නිසා තියෙන ප්‍රශ්න ගැන කල්පනා කර කර ඉන්න එපා. ඔබ ලෙඩක් හැදිලා රෝගීව නම් ඉන්නේ.
දැන් ඔබ කල්පනා කර කර වෙන වෙන විසඳුම් හොය හොය ඉන්න එපා. එන්න. දැන් හරි එන්න දෙවියන් වහන්සේ වෙතට. කීකරු වෙලා කියන දේ පිළිගන්නව නම් විතරක් එන්න. බලෙන් කවුරුවත් ලෙඩ්ඩු කැඳවන්නේ නැහැ. කියන දේ අහලා එන්න කැමති නම් ඔබේ ලෙඩේ මොකක් වුණත් කැමක් නැහැ. ඒක කොච්චර බරපතල වුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ කියන දෙයට කීකරු නම් ඔබ මං කියන දේ අහනව නම් ඔබ වෙනුවෙන් මම මැදහත් වෙනවා. දැන් මං එපා යාඥා කරන්න. ඔබ මං කියන දේ අහන්න නැත්නම් මං කොහොමද යාඥා කරන්නේ? ඒ නිසා ඔබේ ප්‍රශ්නේ නෙමෙයි ප්‍රශ්නේ. ඔබේ ලෙඩේ තියෙන බරපතලකම නෙමෙයි ප්‍රශ්නේ. ඕන බරපතල රෝගයකට විසඳුම් දෙන හැටි දෙවියන් වහන්සේ දන්නවා. ජේසුස් වහන්සේ කළ හාස්කම් කිරීමේ ආලේපය උන්වහන්සේගේ සේවකයන් වන අපට උන්වහන්සේ ලබා දීලා තිබෙනවා. ජේසුස් වහන්සේ පියාණන් වහන්සේ වෙතට ගිය බැවින් උන්වහන්සේ කළාටත් වඩා බලවත් හාස්කම් කරන්නට උන්වහන්සේ අපිට අවසර දීලා තිබෙනවා. එබැවින් උන්වහන්සේගේ මහිමය උන්වහන්සේගේ කරුණාව අත්දකින්නට යමෙක් කැමති නම් මම ඔබ උදෙසා මැදහත් වෙලා යාඥා කරන්න අවශ්‍ය නම් කියන දේ අහන්නම අවශ්‍යයි. එහෙම නැත්නම් කියන දේ අහන්න නැති කෙනෙක්ට මට උපදෙස් දෙන්න කෙනෙක්ට මට සුවය දෙන්න බෑ. හරිද? ඒක නිසා ඔබ මට දේවල් කියලා දෙන්න එන්න එපා. මේමයි මේකයි මේක නිසා බෑ. මේක නිසා බැරි වුණා. ඒක නිසා මේකයි උනේ කියලා. ඒ උපදෙස් වලින් මට පළක් නැහැ. මම දෙවියන් වහන්සේ කියන එක අහලා ව්‍යවස්ථානුකූලව සුද්ධාත්මයන් වහන්සේ ඔබට දෙන විසඳුම දෙනවා. ඒක කරන්න කැමති නම් යටහත් වෙලා ඔබ කරන්න කැමති නම් ඔබට විසඳුම දෙන්න. ලෙඩ වෙලා ඉන්නව නම් ක්ෂණිකව සුව කරන්නත් පුළුවන්. ඒක කරන්න පුළුවන්. ඒක කරනවා. ඒ ගැන බය වෙන්න නැතුව එන්න. ඒ වගේම යම් පාපයක හිර වෙලා පහුගිය කාලේ පාපයකට වැටලා හිටියනම් දැන් කල්පනා කර කර ගෙදෙට්ට වෙලා ඉන්න එපා මොනවද පාපෙන් ගොඩ එන්නේ කියලා. කොහොමද මේක කරන්නේ කියලා. ඔයාට කල්පනා කරලා අහස පොළව ගැට ගැහුවත් ඕක කල්පනා කළා. ඔයාට පාපෙන් ඔහොම ගොඩ එන්න බෑ. ඇවිල්ලා පූජකවරයා මුණ ගැහෙන්න. ඇවිල්ලා කතා කරන්න මොකද්ද පාපය කියලා. වැටිච්ච තැන ඇවිල්ලා කතා කරන්න බය නැතුව. ඔබ හංගන් ඉඳලා මොනවා කරන්නද? ඔබ මගේ ඉස්සරහා හොඳ මූණක් පෙන්නලා මම පාපෙට වැටෙන්නේ නැහැ වගේ ඉඳලා ඔබ පාපෙට වැටුනොත් වැඩක් නැහැ. ඔබ වැටෙන පාපය කියන්න ලැජ්ජ නැතුව ඇවිල්ලා කියන්න මට මෙන්න මේකයි පාපය මෙන්න මේකට වැටුණා මං උක් ගිහිල්ලා කාටවත් කියන්නේ නැහැ. ඇවිල්ලා කෙලින්ම කියන්න. කිව්වම සුදුසු විසඳුම ඔබට ලබා දෙන්න. ව්‍යවස්ථානුකූලව සුද්ධාත්මයන් වහන්සේ සමග විමසලා ඔබට දෙවියන් වහන්සේගේ විසඳුම ලබා දෙන්නම් කොහොමද ඒකෙන් ඈතර වෙන්නේ කියලා. ඔබ දැන් මොනවද කරන්න ඕන කියලා පැහැදිලි කරලා දෙන්න. ඒකට එන්න. කවුරුත් කියන්නේ මම පාපේ එහෙම හදාගෙන පස්සේ එන්නම් කියලා එන්න එපා දේව මෙහෙයන් වලට. ඔයා පාපේ හදාගන්න නෙමෙයි ඔයා ඉන්න පාපේ තව ඔයා ගිලිනවා. දැන් සමහරු පාපේ හදාගෙන මට පාසට මූණ දෙන්න බෑ අප්පා. මම පහුගිය කාලේ පාපයන් වලට වැටුණා. ඒක නිසා මට දැන් මේ දවස්වල පාස්ට මූණ දෙන්න බෑ. මම පාපේ හදාගෙන එන්නද පාස්ට? ඔයා පාපේ හදාගෙන පුළුවන් නම් එහෙම ඉන්න. මං එන්නම් ඔයාගේ උපදෙස් ගන්න. එහෙමනම් පාපේ හදාගන්නකෝ. පුළුවන් නම් ගෙදරින් ඉඳන් හදාගන්න පාපේ. මම මේ කට්ටියව ඔයාට යොමු කරනවා. ඔයාට ඒක කරන්න පුළුවන් නම්. ඒක නිසා තනියම ඉඳගෙන පාපේ හිර වෙලා හදාගෙන දේව මෙහෙට එන්න එපා. හදා ගන්න දේව මෙහෙට එන්න. පාපේ හදාගෙන මාව හම්බෙන්න එනවා කියලා ඉන්න එපා කවුරුවත්. පාපේට වැටිලා ඉඳිද්දී ඒ වැටීම සමග එන්න ඇවිල්ලා කතා කරන්න. බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා. ඔයා ඉතින් මේකට ලැජ්ජ වෙලා මේ මොකෝ මේ මොනා කරන්නද? ලැජ්ජ වෙලා පළක් නැහැ. ඇවිල්ලා කතා කරන්න. මොකක්ද උනේ කියලා ඇත්ත කියන්නේ ඇත්ත. එතකොට විසඳුම දෙන්නම් සුද්ධාත්මයන් වහන්සේ වාට දෙන විසඳුම. ආර්ථික ප්‍රශ්න වල හිර වෙලා ඉන්නවනම් ණය වෙලා ඉන්නවනම් දැන් ඔබට ආදායම් මාර්ගයක් නැත්තම් දැන් ඔබට කන්න බොන්න විදිහක් නැත්තම් ඔබේ දේපල ඔක්කොම සින්න වෙලා ඔබට ලොකු අසාධාරණයක් වෙලා ඔබ අනුවන කමට කරපු දේවල් නිසා ණයට අරගෙන ඔබට අද යන්නේනමක් නැතුව ඉන්නවනම් ආදායමක් නැත්තම් දැන් පවුල බලා ගන්න විදිහක් නැත්තම් එන්න ඇවිල්ලා කතා කරන්න ශනික විසඳුමකුත් දෙන්නම් ඔයාට. ඔයාගේ ආදායමට ඔයාට දෙවියන් වහන්සේගේ සැපීම උදෙසා බ්ලෙස් කරලා දෙන්න. පහුවෙනි දිනවල දෙවියන් වහන්සේ ඔයාට අනිවාර්යෙන් සපේනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. ශනික විසඳුම දෙන්න. දැන් ඔයාට බඩගින්නට උත්තරය දෙන්නම්. හැබැයි ඊළඟට ඔයා කියන දේ අහලා වැඩ කරන්නත් ඕන. ඒ වගේම පෞල් බිඳවැටීමක් තියෙනවා නම් දරුවන් නොමග ගිහිල්ලා නම් ඔබ උන්වහන්සේ කියපු දෙයට අහුම්කම් දුන්නේ නැති නිසා දැන් දරුවෝ නොමග ගිහිල්ලා ඇති. දැන් හිත ඉන්න එපා. ඇවිල්ලා කතා කරන්න. ඇවිල්ලා මුණ ගැහිලා කතා කරන්න. කෝල් එකක් දීලා හරි කියන්න. එන අය ඇවිල්ලා කතා කළා මේ බදාද දවසේ එකට දීලා තියෙනවා.
අනිත් දවස් අපිට දීලා ඔබට ඒක දීලා තියෙනවා. එන්න පුළුවන් අයට ඇවිල්ලා ඒවා විමසලා ෆෝන් එකෙන් කියන්න බැරි දෙයක් නම් ඇවිල්ලා හරි කතා කරගන්න. එලෙස ඔබේ ප්‍රශ්න දෙවියන් වහන්සේගේ පූජකවරයාත් එක්ක විසඳ ගන්න. ඔබට ශනික විසඳුමකුත් දෙන්නම්. දැන් ඔබේ දරුවෝ මහා විනාශයකට යන්න අන්න මෙන්න නම් හිරගෙවල් වල නම් දැන් ඔබගේ දරුවෝ මහා ඇබ්බැහිකමකට වැටිලා නම් ඔබට අනුකම්පා කරලා දෙවියන් වහන්සේ උපදෙසක් දීලා තිබෙනවා. ඔබගේ දරුවට මේ වෙලාවේ පිහිට වෙන්න කියලා. ඔබගේ දරුවා හිරගෙදරක නම් දෙවියන් වහන්සේ අනක් දීලා තිබෙනවා මට. ඒ සිරගෙයින් නිදහස් වන පිණිස ශනික විසඳුමක් ඔබට දෙන්න ආශිර්වාද කරන්න කියලා. ඒ දරුවා ඒ නොදැනුවත්කමින් වැටි සිටින ස්ථානයෙන් එළියට එන්නට උපකාර කරන්න කියලා දෙවියන් වහන්සේ උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ශනිකව විසඳුමකුත් දෙනවා. හැබැයි ඊට පස්සේ ඒ දරුවා සහ ඔබ මේ දෙන උපදෙස් අනුව වැඩ කරන්නම අවශ්‍යයි. පස්සේ වෙන මොනවත් කියන්න එපා. එහෙම නැත්නම් මාස කිහිපයක් යන කලින් දරුවා ආයෙ හිරේ යනවා. එතන ඉඳලා ව්‍යවස්ථානුකූලව දෙන උපදෙස් පිළිපදින්න කැමති නම් විතරක් ඔබේ දරුවාගේ ප්‍රශ්නේ අරගෙන එන්න. මහා ඇබ්බැහිකමකට වැටිලා නම් ඉන්නේ බය වෙන්න එපා. හරිද? දෙමව්පියෝ ඇඬු කඳුලින් ඉන්න බහුතරයක් දෙනා. ඔබේ වැරදි නිසා හැබැයි මේ. හරිද? මේ ඇවිල්ලා වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ පොඩි කාලේ දරුවන් හරියට බැලුවේ නැහැ. එයාලව වෙන වෙන තැන්වල තැබ්බුවා. එයාලා වෙන වෙන විනාශයන් වලට යනකම් බලන් හිටියා. ඔයාලට කැමති ජීවිත ගත කළා. ඔයාලා දරුවෝ ගැන හිතන්නේ නැතුව ස්වාමි පුරුෂයා භාර්යාව වෙන් වුණා. ඔයාලා වැරදි සම්බන්ධතාවලට ගියා. ඔයාලා දරුවන්ව වෙන අය ගාව තියලා ඔයාලා රට ගියා. ඔයාලා දරුවන්ව දෙවියන් වහන්සේගේ කැඳවීමට බාර දුන්නේ නැහැ. පල්ලියට එක්කගෙන ගියේ නැහැ. සුද්ධ ව්‍යවස්ථාවලට ඉඩ දුන්නේ නැහැ. ලෝකේ ක්‍රමවලට අධ්‍යාපනයට මුල් තැන දීලා, ලෝකේ ක්‍රමවලට ඉඩ දීලා දරුවෝ උසස් තැන්වලට යවන්න ඕන කියලා ඔයාලා සල්ලි පස්සේ ගියා. මේ නිසා අද දරුවෝ වැටිලා ඉන්නවා. හැබැයි ඔබ ඇඬු කඳුලින් වසර ගණනාවක් දුක් වුණ නිසා ඔබේ දරුවා අද විනාශයට යන්න ඔන්න මෙන්න සිටින නිසා ඔබට නිදහසක් දෙන්න. ඔබේ දරුවට ගැලවෙන්න අවස්ථාවක් දෙන්න. ඒක දෙන්න. හිරගෙදරකන් ඉන්නේ. හිරගෙයින් එළියට එන්න අවස්ථාවක් දෙන්න. කොහොමද දෙන්නේ? ඒක දෙන්නම්කෝ එන්නකෝ. දරුවා මහා ඇබ්බැහිකමක හිර වෙලා නම් ඒ ඇබ්බැහිකමෙන් මිදෙන්න දෙවියන් වහන්සේගේ බලය නිදහස් කරලා දෙන්න. හැබැයි ඉන් පස්සේ නම් දෙවියන් වහන්සේ කියන ව්‍යවස්ථානුකූලව ඔබ ගොඩ නැගෙන්නට අවශ්‍යයි. ඒ වගේම වෙන එක නඩු හබවල පැටලිලා එක අයත් එක ගැටුම් ඇති කරගෙන නම් ඉන්නේ. ඔබට දැන් ගැලවෙන්න විදියක් නැත්තම් නඩු වලින් එන්න. ඔබ ගෙවලා මේ එක විනිශ්චයකාරයන්ට සල්ලි දීලා දැන් ඔබට දෙන්න සල්ලි නැත්තම් අවුරුදු ගණනාවක් අවුරුදු 20 30 සමහර නඩු ඇදිලා ගිහිල්ලා ඔබට දැන් ඔබ ඉඩම එපා වෙලා තියෙන්නේ. දැන් ඉඩම් වලට නඩු කර කියන්නේ ගිහලා සමහරුන්ට එන්න. ඔබට මේ තියෙන ප්‍රශ්නට විසඳුමක් දෙන්න. හැබැයි ඉන් පස්සේ මං කියන දේ අහලා වැඩ කරන්න කැමතිද ඔයාලා? ජේසුස් වහන්සේ ඉගැන්වූ ව්‍යවස්ථානුකූලව ඔබ ඊළඟට කළ යුතු දේ මං කියනවා. ඒ අනුව වැඩ කරන්න කැමති නම් එන්න. කැමති නැත්තම් දැම්ම පාඩුවේ පැත්තටලා ඉන්න යාඥා කරගන්න එන්න එපා. ඒ බඳු අය කියන දෙයට ඇහුම්කන් දීලා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරලා හරි දෙවියන් වහන්සේ මේකට උදව් කරයි කියලා සම්පූර්ණ ඇදහිල්ලෙන් පමණක් මෙතෙන්ට එන්න. එසේ කළොත් ශනික විසඳුමක් දේවි. ඉන් පස්සේ දෙවියන් වහන්සේ විසින් ඔබේ ජීවිතය ටිකෙන් ටික ගොඩනගන විදිය කියලා දෙන්න. ඔබටම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා මේ ගමන සාර්ථකව ගිහිල්ලා ඔබට තිබෙන විනාශයන් නැති කරගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යහපත් විදිහට ඇතුල් වෙන විදිය කියලා දෙන්න. අසුද්ධ ආත්ම බන්ධනවල ග්‍රහණයන් වලට හසුලා සිටී නම් ඒ අය එන්න. ඔයාලා පහුගිය කාලේ විවිධ දේවාල වලට ගිහිල්ලා එක හූනියම් බන්ධනවල ගෙවල් වල දේවාල දාගෙන එක වරම් අරගෙන වැඩ කරපු අය එක අයට අනවින කොඩිවින කරපු අය එක එක්කෙනාට ශාප කරලා පොල් ගහලා එක එක්කෙනාට විරුද්ධව තැන් වල ශාප කර දේවාල ගානේ ගියපු අය දැන් අයව කැරකිලා ඔබටම ඇවිල්ලා ඇති සමහර අය. ඔබ ගියපු දේවාල ඔබේ ඉහේ කඩන් වැටිලා ඇති දැන් ඔබට අසුද්ධාත්ම දරුණු ලෙස ඔබට ඔබේ පවුලට පහර දෙනවා ඇති. දැන් ඔබට උපදෙස් දෙන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ මට දී තිබෙන අසුද්ධාත්ම පහ කිරීමේ ආලේපය කරන කොටගෙන ඔබව මුලින්ම නිදහස් කරනවා. මොන අසුද්ධාත්මේ වුණත් ඒ අසුද්ධාත්මේ පහ කිරීමේ දීමනාව උන්වහන්සේ ලබා දී තිබෙනවා. එය භාවිතා කොට මම මුලින්ම ඔබව නිදහස් කරලා ඉන්නවා. ඉන් පස්සේ ඔබ මේ කියන විදිහට වැඩ කරන්න අවශ්‍යයි. කොහොමත් අර කලින්
සබත් දේව මෙහන් වල කියපු විදිහට පැරණි ඇදහිලි අතහැරලා එන්න අවශ්‍යයි. ඉන් පස්සේ මම ඔබව නිදහස් කරන්නම් සියලු අන්ධකාර ආත්මවලින්. එයා මොන දෙයියද කොහේ ඉඳලා ආපු එක්කෙනෙක්ද මොන අසුද්ධ ආත්මෙද යකෙක්ද යක්ෂණියක්ද පෙරේතෙක්ද ඒව වැඩක් නැහැ. නිදහස් කරන්න. එක යාඥාවකින් ඔබේ අසුද්ධාත්මය පහ කරන්න. ජේසුස් වහන්සේ එදා අසුද්ධාත්ම පහ කළේ යම්සේක්ද එලෙස ඔබට පහර දී තිබෙන අන්ධකාර ආත්මය පහකට ඔබ නිදහස් කරන්නම්. නමුත් අසුද්ධාත්මයෙන් නිදහස ලැබූ පසු නුඹ දෙවියන් වහන්සේ කියන දෙයට අකීකරු වී නැවත ලෝකයට ගියොත් නැවත ඔබට කැමති මාර්ග වලට හැරී ගියොත් හිටියා වගේ අසුද්ධාත්ම හතක් ඇවිල්ලා නුඹ හිටියටත් වඩා මහා විනාශයකට රැගෙන යනවා. ඒක නිසා ඊට පස්සේ දෙන ව්‍යවස්ථානුකූල උපදෙස් පිළිපදින්න කැමැත්තෙන් පැමිණෙන්න. එබඳු අය බදාදට එන්න, එබඳු අය පැමිණ හමු වෙන්න. විශේෂයෙන් බදාදා දාලා තියෙන දේව මෙහයන් වලදී එබඳු අයට ඔබේ ප්‍රශ්න තියෙන අයට මේ ඕනම කියපු ප්‍රශ්නයක් ඒ දවසේ ඒ දේව මෙහෙ වෙන් කළ තියෙන ඒකට උදෑසන 7ට හවස 5ට. හරිද? ඒ ගැන වැඩිදුර විස්තර YouTube වලින් සම්බන්ධ වෙන අය WhatsApp group වලට ඇවිල්ලා ලබා ගන්න. ඒ වගේම අනිත් අයට එහෙම නොතේරෙන කෙනෙක් ඉන්නව නම් අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා දැනගන්න පුළුවන්. මේ ක්‍රමවලට ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගන්න. කෙටි කාලීනව ශනිකවත් දෙවියන් වහන්සේ ඔබට විසඳුම දෙනවා. දෙවියන් වහන්සේ ඔබට අනුකම්පා කරලා එහෙම කරන්න කියලා තිබෙනවා. ඒක නිසා ඔබට ඒ ශනික විසඳුම ලබා දෙනවා. එමෙන්ම දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය දීර්ඝ කාලීනව ගොඩනගන උන්වහන්සේගේ සැලැස්ම වෙතටත් ඔබව යොමු කරවනු ලබනවා. ඒකට කීකරු වෙන්න කැමති සියලු දෙනා දෙවියන් වහන්සේට අවනතව පැමිණෙන්න. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු මේ වෙලාවේ. ඔබගේ ප්‍රශ්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ පාමුල ඒක බාර කරන්න. උන්වහන්සේගේ අතට කැප වෙන්න. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. අපි ඔබේ පාමුලට එනවා මේ වෙලාවේ. දෙවියන් වහන්සේ මේ අය දීර්ඝ කාලයක් තිස්සේ ලෝකයේ විවිධ ඇදහිලි පස්සේ ගිහිල්ලා ඔවුන් මේ ගැන දැනුවත්කමක් නොමැතිව ලෝකේ විවිධ විශ්වාසයන් පස්සේ ගිහිල්ලා අද ඔවුන් අතුරු විපත් රැසක් ඇති කරගෙන සිටිනවා ජීවිතවල. නමුත් මේ අතරින් ඔබ වහන්සේට අවනත වෙලා මේ කියපු වචනට කීකරු වෙලා ඔබව සොයාගෙන එන්න කැමති කවුද? සියල්ලට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේට ඇහුම්කන් දෙන්න කැමති කවුද? ලෝකේ වෛද්‍යවරු ලෝකේ විසඳුම් හොයාගෙන යන්න කලින් දෙවියන් වහන්සේ වෙතට තමන්ගේ ජීවිතය බාර කරන්නට කැමති කවුද? එබඳු පුද්ගලයන්ට ඔබ වහන්සේගේ අතගැසීම ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. සියලු දෙනා යාඥාවෙන් දෙවියන් වහන්සේගේ පාමුලට ඇතුල් වෙන්න. ඔබට නමස්කාර වේවා. දෙවියන් වහන්සේගේ විශ්මපත් ආලෝකයේ වෙතට ලං වෙන්න. ආලෝකය දෙන්නට උන්වහන්සේ කැමැත්තෙන් සිටිනවා. ලෝකයට ආලෝකය පැමිණ තිබේ. ලෝකයට නිදහස පැමිණ තිබේ. සියලු අන්ධකාර වලින් නිදහස් කිරීමේ බල සම්පන්න ජේසුස් යන නාමයේ කරුණ කොටගෙන නුඹලාව නිදහස් කිරීමේ ආදිපාත්‍ය බලය උන්වහන්සේ ලබා දී තිබේ. නුඹලා උදෙසා දුක් විඳපු ජේසුස් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ පාපවලට අතීත පාපවලට සමාවත් එම අතීත සමාව තුලින් නුඹගේ දැන් තිබෙන මහා ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නට දෙවියන් වහන්සේ අපට අවසර දී ඇත. එබැවින් කීකරුව යටහත්ව උන්වහන්සේ වෙතට පැමිණෙන්න. පළමුව උන්වහන්සේව සොයාගෙන එන්න. පහුගිය කාලේ ලෝකේ විසඳුම් හොයාගෙන ගියපු අය දැන් දෙවියන් වහන්සේගේ ආලෝකයේ වෙතට ලං වෙන්න. ලෝකයේ ආලෝකය ජේසුනි ඔබ ආලෝකය ඇමිනි විට ඔබ මා තුල භාවියයි අන්ධකාරය ඇමිනි විට ඔබ මා තුල භාවියයි අන්ධකාරය අන්ධකාරය ආලෝකය කර මාගේ පහන දල්වයි අන්ධකාරය ආලෝකය කර මාගේ පහන දල්වයි
ඔබගේ වචන නිර්මල වේ සැබවින් ඔබ ආලෝකයයි සැබවින් ඔබ ආලෝකයයි ලෝකයේ ආලෝකය හැම කෙනෙක්ම යටත් වෙන්න පහුගිය කාලේ ලෝකයේ විශ්වාස කරගෙන ඒ පසුපස ගියපු අය පසුතැවීමෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාමුලට ඇතුල් වෙන්න ජේසුස් යන නාමය කරන කොටගෙන නුඹලාව නිදහස් කරනු ලබන්නේය. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. පහවියයි අන්ධකාරය. හලෙලූයා. හැම කෙනෙක්ම යාඥාවෙන් දෙවියන් වහන්සේට ලං වෙන්න. උන්වහන්සේගේ අතර ජීවිත බාර කරන්න. ලෝකයේ පිහිට හොයාගෙන ගියපු අය එම මාර්ග අතහැරලා දැන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. උන්වහන්සේ වෙතට හැරෙන්න. එදා ඊශ්‍රායල් ජාතියට කිව්වේ කුමක්ද? නුඹලගේ සියලු ප්‍රශ්නවලදී මේ ව්‍යවස්ථානුකූලව කල්පනා කර බලාපල්ලා. නුඹලට විස්තාරගත නොහැකි ප්‍රශ්නයක් වේ නම් එය දෙවියන් වහන්සේ විසින් පත් කළ සේවකයා වෙතට පැමිණ ඔහු සමග සාකච්ඡා කරත්වා. එදා ජේසුස් වහන්සේ ගම් නියංගම් වල ඇවිදිමින් විපතට පත් වෙලා අන්ධකාරවල හිර වෙලා රෝගවලට හිර වෙලා හිටපු ඒ මිනිස්යන්ගේ අසුද්ධාත්ම පහකොට ඔවුන්ගේ රෝගවලට සුවය දුන්නාක් මෙන් දැන් ජේසුස් වහන්සේගේ නාමය තුලින් නුඹට සුවය දෙන පිණිස අප සූදානම්ව සිටී. මම නුඹව නිදහස් කරන්නෙමි. ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගෙන් යම් පිළියමක් ඉල්ලන්නේද? ජේසුස් වහන්සේගේ නාමය කරන කොටගෙන නුඹව නිදහස් කිරීමේ දීමනාව සුද්ධාත්මයන් වහන්සේ විසින් නුඹට කරුණාව දක්වා ලබා දී තිබේ. එබැවින් විශ්වාසයෙන් ඇදහිල්ලෙන් පැමිණෙන්න. කීකරුව පැමිණෙන්න. දෙවියන් වහන්සේ කියන දේට අවනත වෙලා. උන්වහන්සේගේ ආත්මය තුලින් ව්‍යවස්ථානුකූල ඔබට දෙන උපදෙස් පිළිගෙන ඒ අනුව හැඩ ගැහෙන්න කැමති අය දෙවියන් වහන්සේ වෙතට ලං වෙලා තම ජීවිත දැන් උන්වහන්සේට බාර කරන්න. හල්ලෙලූයා හල්ලෙලූයා. අඳුරු සෙවණැලි පහවී යන්නේ අලුත් මැවිල්ලක් වන්නේ. අලුත් මැවිල්ලක්. අඳුරු සෙවණැලි පහවී යන්නේ අලුත් මැවිල්ලක් වන්නේ. ඔබ දෙස බලමින් ඔබ පසුපස එමි ඔබ තුල මා සැඟවෙන්නේ. ඔබ තුල මා සැඟවෙන්නේ. ඔබ තුල මා සැඟවෙන්නේ. ඔබ තුල මා සැඟවෙන්නේ. හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා. මේ කෙනෙක් කෙනාට පිහිට වෙන්න කියලා ආසනවා ස්වාමීන් වහන්සේ. ඔවුන් වැටී සිටින ස්ථානවලින් ඔවුන්ට ගැලවීම දෙන්න. මේ හැම කෙනෙක්ම ඔබගේ අතට බාර කරනවා මා හොත්තුම දෙවියන් වහන්සේ. හලෙලූයා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමී. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ අද දවසේ ලබා දුන්න මඟ පෙන්වීම ගැන ඒ වගේම ඉදිරි දවස්වලදී දෙවියන් වහන්සේ ඔබට ලබා දෙන්නට යන මහා නිදහස සුවය ආශිර්වාද නිසා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේගේ ආත්මය කර්ණ කොටගෙන නුඹලා යා යුතු මාර්ග පෙන්වා දෙන්නට යන බැවින් අපි දෙවියන් වහන්සේට ස්තුති වෙමු. මේ කාලය අවසන් කරමින් දෙවියන් වහන්සේගේ වචනයට ස්තුතිවන්ත වෙමින් අපි මුලින්ම යාඥා කරමු. ඒ වගේම මේ වෙලාවේ Google Meet හරහා එකතු වෙන අයට මේ දේව මෙහෙන් පසුව නතර වී සිට යම් දුෂ්කර ප්‍රශ්නයක් අමාරුම ප්‍රශ්නයක් අත්‍යවශ්‍යම දෙයක් තිබෙනවා නම් පමණක් ඒ ගැන අපි සමග මේ දේව මෙහෙන් පසුව කතා කරන්න. ඒ සඳහා අපි ඔබට කෙටි වෙලාවක් ලබා දෙනවා. අනිත් හැම කෙනෙක්ටම බදාදට දේව මෙහෙට සම්බන්ධ වෙන්න පුළුවන්. බදාද උදේ 7ට සහ සවස 5ට තියෙන දේව මෙහෙන් වලට සම්බන්ධ වෙන්න. දැන් අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා නම් පමණක් ඔබේ ප්‍රශ්නය ගොඩක් බරපතලයි නම් පමණක් දැන් නතර වෙලා ඔබට පුළුවන් ඒක අපිට කතා කරන්න. ඔබට දෙවියන් වහන්සේ දෙන සුවය මේ මොහොතේ අපි ඔබ උදෙසා ලබා දෙනවා. ඔබ යම් අසුද්ධ බන්ධනයක සිටිනම් මම ඔබව නිදහස් කරන්නට යනවා. ඒ වගේම ඔබ යම් අසනීපයක සිටිනම් ඔබ දරුණු දීර්ඝ කාලයක් ඒකෙන් දුක් විඳිනවා නම්
මම මේ වෙලාවෙම ඔබ සුව කරනවා. ඒ නිසා ඒ සඳහා Google Meet වලින් සම්බන්ධ වෙන අයට අවස්ථාව තිබෙනවා මේ වෙලාවේ. අපි දේව මෙහෙ අවසන් කරලා යාඥා කරමු. මේ යාඥාවෙන් පසුව එම යාඥා කාලයට අපි ඔබ උදෙසා යාඥා කරන කාලයට අපි ඇතුල් වෙමු. ස්තුති වේවා දෙවියන් වහන්ස. ඔබට ප්‍රශංසා වේවා සර්බලධාරී දෙවි පියාණන් වහන්ස. ඔබ වහන්සේ ස්වාමීන් වහන්ස ඊයේ දවස පටන් මගේ පියාණනි ඔබගේ දරුවන් ඔබ වහන්සේ ස්වාමීනි ආරක්ෂා කරමින් ඔබ වහන්සේගේ මාර්ගයේ යා යුතු මාර්ගය ඔබ වහන්සේ සත්‍ය මාර්ගය කරා ගමන් කරන්නට ඊයේ දවස පටන් ස්වාමීනි සූදානම් කරමින් ස්වාමින් වහන්සේ අද මේ උදෑසන මේ උතුම් සබත් දවසට ඔබගේ සුද්ධ අභිමුඛයේ ස්වාමින් වහන්සේ සුද්ධ ලෙස ගත කරන්නට ඔබ වහන්සේ ස්වාමීනි අපි එකිනෙකාට දුන්නා වූ දිව්‍ය කරුණාව නිසා ස්වාමීනි ස්තුති ප්‍රශංසා කරනවා මහිමේ දෙනවා ස්වාමීනි ඔබට ගෞරව දෙනවා උතුම් දෙවි රජුරුවන් වහන්සේ ඔබ වහන්සේ අද ස්වාමීනි ස්වර්ගයේ සිට ඔබ වහන්සේ නිදහස් කළ ඔබගේ මහා වචනය නිසා ඒ මහා බලවත් වචනය ස්වාමින් වහන්සේ ඔබගේ දරුවන්ගේ හදවත් වලට ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ අද දවස ස්වාමිනී ජීවිත වෙනස් කර ගන්නට ස්වාමින් වහන්සේ ජීවිත ඔබ වහන්සේ මහා පරිවර්තනයකට ස්වාමිනී ගොඩ නගමින් වෙනස් කරන්නට ඔබ වහන්සේගේ වචනයෙන් ඒ දරුවන්ගේ ජීවිත ඔබ ශක්තිමත් කළා ස්වාමිනී ඔබට ස්වාමිනී බොහෝ සෙයින් ප්‍රශංසා කරනවා ස්වාමින් වහන්සේ බොහෝ සේ ඔබට ස්තුතිවන්ත වෙනවා මගේ දෙවියන් වහන්සේ ඔබගේ වචනේ තුල අද දවසේ ස්වාමිනී මේ ජීවිත වෙනස් කළා මගේ දෙවියන් වහන්සේ ජීවමාන මගේ දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ දෑතේ ගෙන යන්න මගේ ස්වාමින් වහන්සේ මේ සතිය පුරාවටම ඔබ වහන්සේගේ වචනේ තුල ස්වාමින් වහන්සේ ඵල දරන්ට ස්වාමින් වහන්සේ ඒ ආත්මික ජීවිතය වර්ධනය කරගෙන ඔබගේ වචනේ තුලම ඔබගේ අනපනක් තුලම ස්වාමින් වහන්සේ ඔබගේ ආඥා ආරක්ෂා කරමින් ඒ තුල ගමන් කරන්නටම ස්වාමිනී ඔබ වහන්සේගේ දිව්‍ය කරුණාව ඒ රැකවරණය දෙන්න ඥානය ප්‍රඥාව බුද්ධිය දෙන්න මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ මාර්ගයෙන් ඒ ජීවන මාර්ගයෙන් ස්වාමිනී පිටත නොයන පිණිස ස්වාමිනී නැවත නොහැරී යන පිණිස ස්වාමිනී ඔබගේ වචනේ තුලම ශක්තිමත් වෙන්න ධෛර්යමත් වෙන්න ස්වාමිනී තව තවත් ඔවුන්ගේ ජීවිතවලට ඔබ කතා කරන්නට ඒ ආත්මවලට ඔබ කතා කරන්නට ස්වාමිනී දවසින් දවස මගේ දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ සෙයින් ස්තුති ප්‍රශංසා කරනවා මගේ ස්වාමිනී මුළු හදවත තුලාන්තයෙන් නැගෙන නමස්කාරයයි ස්වාමිනී ස්තුතියයි ඔබගේ නාමයට පමණක්ම හිමි කරනවා මගේ දෙවි පියාණනි ජීවමාන මගේ දෙවි පියාණන් වහන්සේ ස්වාමිනී ඔබගේ දේව දාසයන් දෙදෙනා නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනී ඒ දේව දාසයන් තුලින් ඔබ වහන්සේ අද කතා කළේ වචනේ නිසා ස්වාමිනී ඔබට ස්තුතිවන්ත වෙනවා මගේ දෙවි පියාණන් වහන්සේ සතිය පුරාවටම ස්වාමිනී අද දවස පුරාවටම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ හැම දරුවෙක්ම ජීවිත ඔබ වහන්සේ අත ගසලා ඔබ වහන්සේ මේ ඔබ වහන්සේගේම මාවතේ ගෙන යන්න මගේ ස්වාමින් වහන්සේ හලෙලූයා ඔබට ස්තුති කරනවා ස්වාමිනී මේ සෑම දරුවෙක්ගේම ජීවිත ප්‍රාණ ආත්ම ස්වාමිනී ඔබට බාරි කරනවා ඔවුන්ගේ සියලුම ප්‍රශ්න කරදර බාධාවල් වලින් ඔවුන්ට නිදහස් වෙන්න ස්වාමිනී ඔබ වහන්සේ තව තවත් ඔවුන්ට ලං වෙලා ඔවුන් ස්වාමිනී ශක්තිමත් කරන්න ධෛර්යමත් කරන්න ස්වාමින් වහන්සේ මුළුමනින්ම ඔබට මේ සියල්ල බාරි කරනවා ස්වාමිනී ජීවමාන වූ නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතිශුද්ධ වූ බලවත් වූ ප්‍රේමණීය නාමයෙනි Amen. 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 Hallelujah. Amen. Yes, we type pastor. Yes, we type Yes, we type pastor.